අයිබෝන් ප්‍රිය හිතවතුනි, අදත් කිසිදා කිසිවෙකුට නොකියූ මගේ කතාව මේ මමද ආරම්භ කරන්නට පරිශ්‍රයේ සූදානම්. අර්වින් ගොෆ්මාන් වර එක කියනවා ලෝකේ රඟමඩලක් අපි එහි නළුවන් වෙනවා. අපි හැමෝම මේ ජීවිතේ විවිධ තැන්වලදී විවිධ ආකාරයෙන් අපි රංගනයක නිරත වෙනවා. මේ අපූරු ජීවිත රංගමඩලේ තවත් සොඳුරු චරිතයක් අපිට මුණ ගැහෙනවා. අද අපේ මේ මමද කතාබහ හැඩ කරන්නට අපි අද දවසේ අපේ මේ මමද කතාබහ පාට කරන්න එකතු කරගන්නේ ඡායාරූප ශිල්පී ඒ වගේමයි ප්‍රවීණ රංගන ශිල්පී උදේනි අල්විස්. අයිබෝන් මට මුලින්ම යන්න ඕනේ මේ කැමරාවයි වේදිකාවයි තමයි මුලින්ම තෝරගන්නේ. මම එතන චුට්ටක් තියාගන්නවා. සංගීත විශාරද නලින් ජිනේන්ද්‍ර අල්විස්, ඊට පස්සේ බැංකු කළමනාකරු පුල් අල්විස්, නාවික ඉංජිනේරු ලලිත් අල්විස්, ව්‍යාපාරික කමල් අල්විස්, එකම සොයුරිය කමලා අල්විස් නෑ සඳමලි අල්විස් එක්ක ගෙවිච්ච කොළඹ ඒ ජීවිතේ මං හිතන්නේ පවුලේ වැඩිමලා ඒ අපූර්ව ජීවිතෙන්ම අපි කතා බහ පටන් ගමු. දැනටත් ඔබ දන්නවා මේ මම පවුලේ වැඩිමලා කියලා. මට සහෝදරයෝ මමත් එක සහෝදරයෝ 5 දෙනයි එක සහෝදරියයි. එතකොට දැන් ඒ අය කරන දේවල් ඔක්කොම ඒ තනතුරු ඔක්කොම කිව්වා. මගේ අම්මා පාසල් ගුරුවරියක්. ඒ වගේම විදුහල්පතිනියක්. ඒ වගේම තාත්තා කෙන් ප්‍රයිවට් ආයතනයක කෙන් රෝලන්ස් සමාගමේ කල්පනාකරුවෙක් විදිහට තමයි මේ සේවය කරේ. ඉතින් ඔය විදිහට තමයි අපේ පවුල් පසුබිම වෙන්නේ. ඉතින් අර පොඩි කාලේ ඉඳලම අපි බොහොම එකටම හැදුනේ. ඉතින් තාමත් ඒ දැන් අපි හැමදේම වැඩිහිටි වෙලා විවාහ වෙලා ඒ හැම දෙයක්ම සිද්ධ වෙලා මම ඇරෙන්න. එතකොට තාමත් හැබැයි ඒ සහෝදරකම් යාළුකම් ඒවා ඒ විදිහටම පවතිනවා. ඒක තමයි විශේෂත්වය. දැන් හුඟක් වෙලාවට එහෙම වෙනකොට මේ ලොකු මොහොත් වෙනකොට හුඟක් වෙලාවට ඒවා ගිලිහෙලා යනවනේ. නමුත් අපේ එහෙම නැහැ. ඒවා ඒ විදිහට මේක තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි ජීවිතේ අපේ ගෙවිලා යන්නේ. පොඩි කාලෙත් බොහොම සමගියෙන් අපි හිටපු පිරිසක්. මොකද හොඳ පවුල් පසුබිමක් හොඳ අම්මා ගුරුවරියක්. ඉතින් ඒ නිසා හොඳ පවුල් පසුබිමක් තිබුණේ. ඉතින් ඒවත් එක්ක තමයි අපේ ජීවිත ගෙවුනේ. ඉතින් ලොකු වෙනකොට අපි එක එක ක්ෂේත්‍ර තෝරගත්තා මේ කාර්යයන් සඳහා. අපේ ඉදිරි අනාගතය සඳහා. ඉතින් මම බලාපොරොත්තු නොවෙච්ච විදියට නළුවෙක් සහ ඡායාරූප ශිල්පියෙක් විදියට මම එළියට ආවා. නමුත් පොඩි කාලෙම ආසාව තිබුණේ ගුවන් නියමුවෙක් වෙන්න, පයිලට් කෙනෙක් වෙන්න. හැබැයි තාමත් ඒක අතහැරලා නැහැ. බලමු ඉතින් අපි උත්සාහ කළා. ඇත්තටම හොඳ බලාපොරොත්තු මේ වෙනකොට මගේ දෙමව්පියෝ දෙන්නම හිතුව අතර නැහැ. අපි කට්ටිය ඉතින් බොහොම සන්තෝෂෙන් ජීවත් වෙනවා. අම්මා ගුරුවරියක්, ඒ වගේම පවුලේ වැඩිමලා. එතකොට දැන් සහෝදරවරු 4 දෙනෙක් සහ නංගි කෙනෙක් ඉන්නවනේ. එතකොට දැන් එයාලගේ ගැන ලොකු වගකීමක් අයියට තියෙනවා. ඒ වගකීමත් එක්ක කොහොමද ජීවිතය ගෙවුනේ? මෙහෙමයි. ඉතින් ඒ වගකීම කියන එක තාමත් තියෙනවා. හැබැයි මට හිතෙනවා මම ඒක දැන් මම පවුලේ වැඩිමලා වුණාට ඒ කාලේ ඒ කියන්නේ අපේ පොඩි දවස්වල මේ මම පවුලේ වැඩිමලා කියලා එහෙම ලොකු වගකීමක් මම ගත්තේ නැහැ කියලා මට දැන් හිතෙනවා. දැන් බලද්දි මම හිතන්නේ ඒකට හේතු වුණේ මම හිතන්නේ මේ වගකීමේ සියලුම දේ ගෙදර හරි ලස්සනට ඒක ප්ලෑන් වෙලා තිබුණා. මොකද මගේ අම්මා දවසින් වරුවයි වැඩ කරන්නේ. ඒකට ඒ වරුවේ වැඩ කරන කාලය තුල ඉතුරු වරුව පවුලේත් එක තමයි සම්බන්ධ ගෙදරමයි. ඉතින් ඒ නිසා මට හිතෙනවා මේ මම ඒ ලොකු වගකීමක් දැරුවේ නැහැ වගේ මට දැනෙනවා. හැබැයි ඉතින් දැන් ඒ වගකීම් කියන එක තියෙනවා. විතර හොයලා බලනවා. ඉතින් ඒ කතන්දර ටික තියෙනවා තාම. ඒත් එක්කම මේ තවත් චුට්ටක් දැනගන්න ඕනේ දැන්. එහෙම ගත වෙච්ච ජීවිතය ඇතුලේ අධ්‍යාපනයේ තිබිච්ච නැඹුරුව. දැන් කෙනෙකු බ්‍රයිට් වෙන්න පුළුවන්. තව කෙනෙකු එහෙම නැති වෙන්න පුළුවන්. ඒතර ඔබ කොහොමද ඒ දවස්වල? මෙහෙමයි. කියන්නේ අධ්‍යාපනයේ උසස් පෙළ දක්වාම හැදෑරුවා. එහෙම දැන් මට දැන් හිතෙනවා එහෙම ඉතාම දක්ෂකමක් තිබුණේ නැහැ මේ කියන එක. නමුත්
අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වුණා. එතනින් එහාට ඉතින් එම ලොකුට අධ්‍යාපනය පැත්තෙන් එහෙම ගියේ නැහැ. හැබැයි මගේ මල්ලිලානම් මල්ලි සහ නංගිලා ඒගොල්ලෝ හොඳට ඉගෙන ගත්තා. එක මල්ලි කෙනෙක් කැම්පස් ගියා, උපාධිය ලැබුවා. දැන් බැංකු කල්පනාකරුවරයෙක් වශයෙන් වැඩ කරනවා. ඉතින් ඒ වගේ තමයි. අනිත් අයත් ඉතින් ඒ අයගේ කියන්නේ අධ්‍යාපනය ඉවර කළා. ඒ දේවල් වුණා. ඒක උතර තව එක මල්ලි කෙනෙක් මගේ මේ සංගීතය පැත්තෙන් යන්න පුළුවන් ඉහළටම මේ නෝට ගිහිල්ලා තියෙනවා. දැන් ගුරු උපදේශකවරයෙක් වශයෙන් එයා වැඩ කරනවා. ඉතින් ඔයගේ තමයි ඒ කාලේ ගෙවිලා ගියේ. අද දවසේ මේ තෝරාගත් ගීත විශේෂයි. මෙම ගීත අදට අපි අතර ඉන්න ගෞරවනීය ඒ රංගදරයන් ඒ වගේමයි මේ වෙනකොට ජීවතුන් අතර නැති අපේ රටේ ප්‍රවීණ රංගදරයන් විසින් රචනා කරපු එක් ගීතයක් තියෙන අධ්‍යක්ෂවරයෙක් රචනා කරපු ඒ වගේ බොහොම වටින ගීත ලයිස්තුවක් අද ඔබතුමා තෝරගෙන තිනවා. අපි පළවෙනි ගීතයට යමු. හොඳම දේ කියන ගීතය. ඔව්. ඒක හියුගෝ ප්‍රනාන්දු කියන අපිට හිටපු දක්ෂ තිරකතා රචකයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, ගීත රචකයෙක්, දක්ෂ රංගන ශිල්පියෙක්, රංගදරයෙක් විසින් රචනා කරපු ප්‍රේමතනගය කියන චිත්‍රපටයට එතුමා රචනා කරපු ගොඩාක් සින්දු තියෙනවා. ඒ වගේම ඉතාම ජනප්‍රිය සින්දුත් තියෙනවා මේ චිත්‍රපටිවල. නමුත් මම එක රචකයෙක්ගෙන් එක සින්දු ගාන තමයි තෝරගත්තේ. ඉතින් මම පළවෙනියට තෝරන්නේ මේ ඒ ගීතය හොඳම වේ රෝගින ගීතය ප්‍රේමතරගේ චිත්‍රපටයේ ගීතයක්. අද මේ මමද අපේ සොඳුරු කතා බහ ඡායාරූප ශිල්පී වගේම ප්‍රවීණ රංගන ශිල්පී උදේනි අල්විස් සමගින් අපි කතා කරන්නට බොහෝ කාරණා තියෙනවා ජීවිතය ගැන ගොඩක් දේවල් අපි කතා කරමු. මම පොඩ්ඩක් ඉසිපතනෙට එන්න. ඔව්. ඉසිපතනේදී කරපු හොඳම දඩබ්බර වැඩේ මොකක්ද? එහෙම දඩබ්බර වැඩ කියලා නම් ඉස්කෝලේ එහෙම මම මෙහෙම චුට්ටක් ලේසි කරන්නම්කෝ. දැන් ළඟපාත සහෝදර පාසලක් තියෙනවනේ. ওই සහෝදර පාසලත් එක්ක කාලෙකට මාර ප්‍රේමණීයව බැඳෙනවනේ. ඔව්. ඒ වගේ සිද්ධියකට මැදි වෙලා නැද්ද? නෑ එහෙමනම් එහෙම වෙලා නැහැ. නෑනේ. එහෙම වෙලා නැහැ. හැබැයි ඉතින් මේ ඉස්කෝලේ දඩබ්බර වැඩක් කියන්නේ මෙන්න මේ විදිහේ දඩබ්බර වැඩක් මම කළා දිනවා. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට ඉස්කෝල වල ළමයි අපේ ඉස්කෝලේ විතරක් නෙමෙයි ඕනෙම ඉස්කෝලේක කාන්තා ඉස්කෝල වල පවා ළමයි ස්කූල් කට් කරනවානේ. ඉතින් ගොඩක් වෙලාවට තාප්පෙන් පැනලා යනවා. එක්ක පික්චර් බලන්න හරි කොහරි එහෙම දේවල් වෙනවා. ඉතින් මමත් එහෙම ඉස්කෝලේ පාසල් කාලේ චිත්‍රපටි බලන්න ගිහලා තිනවා. හැබැයි කිසි දවසක තාප්පෙන් පැනලා ගිහිල්ලා නැහැ. මොන ක්‍රමයකට හරි ගේට්ටුවෙන් තමයි එළියට ගිහිල්ලා තියෙන්නේ. ක්‍රම ගිහිල්ලා චිත්‍රපටි බලපු වෙලාවල් නාට්‍ය බලපු වෙලාවල් එහෙම තියෙනවා. හැබැයි කවදාවත් තාප්පෙන් පැනලා ගිහිල්ලා ස්කූල් කට් කරාට තාප්පෙන් පැනලා ගිහිල්ලා නැහැ. කොහොම හරි ගේට්ටුවෙන්ම තමයි ගිහිල්ලා තියෙන්නේ. හැබැයි තාප්පෙන් පැනලා පන්ති ඉගෙනගෙන තියෙනවා. ඔව්. ඒක හොඳ ප්‍රවණතාවය. ඒක මතර විශේෂ දෙයක් මතර මම ඌට කලින් එහෙම අහලත් නැහැ. මේ මොකද මම හුඟක් වෙලාවට පාසල් යනකොට පාසලේ ගේට්ටුව වහලා ප්‍රමාද වෙලා හැල ඉතින් මුලදී ගේට් කීපර් දැන් කියන්නේ ගොඩක් ලොකු පන්ති වලදී ගේට් කීපර් අපිට යන්න දුන්නා. පස්සේ හැමදාම මේක කරන්න බෑ කියලා ඉතින් පොඩි ප්‍රශ්නයක් කරා. ඉතින් ඊට පස්සේ දැන් මම පරක්කු වෙච්ච දවසට ගේට්ටුව ළඟට යන්නේ නැහැ. මගේ පන්තියේ තියෙන හරිය තාප්පි තියෙන උසට තාප්පි තියෙනවා. එහා පැත්තෙන් ඔය පොල් පිටි හරි මොන හරි ගල් හරි මොන හරි තියලා පොත් ටික තාප්පි උඩින් තියෙනවා. තියලි වෙලා නගිනවා තාප්පෙට. නැගලා තාප්පෙන් පයින්නවා ඇතුළට. අයි ඇතුළෙන් මේ ගල් කැට මොන හරි එහෙම තියලා පොත් ටික අරගන්නවා. ගිහලා පන්තියේ වාඩිලා ඉගෙන ගන්නවා. කොහොම ඉතින් කාලයක් කරා. ඒ කියන්නේ හැමදාම නෙමෙයි. එහෙම ඉන්නකොට එක දවසක් මම දැක්ක විදුහල්පතිත් එක්ක ගේට් කීපර් එනවා පන්තිය දෙසට. ඉතින් පොඩි සලිත වීමක් සිද්ධ වුණා. ඊට පස්සේ දැන් හරි එන්නේ මගේ පන්තියටම තමයි. දැන් අපේ පන්ති පෙළියක් තියෙනවා. දැන් මට පේනවා මෙහෙම එනවා. මං හිතුවා හරි අද වැඩි මට්ටු තමයි කියලා. ඊපස්සේ මම තීරණය කරා නෑ. ගහපු දෙන් ගුටි කාපු දෙන් කමන්න බුද. ඒක වැරද්දක් නේ. නමුත් මම කියනවා එන අය තාප්පෙන් පැනලා ගිහිල්ලා පන්ති කට් කරලා වෙන දේවල් කරනවා. මම තාප්පෙන් ඇතුළට පැනලා පන්ති ඉගෙන ගන්නවා.
පරක් වෙන එක වැරද්ද. ඒකට දඬුවම් කරන්න. හැබැයි දඬුවම් කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් මේක අහන්න කියලා මම එහෙම මං හිතුවා කියන්නේ හදාගත්තා. එහෙම හදිසියෙ නිස්බල් ඇහුවොත්. නමුත් මන් දන්නේ වෙන මොකක් හරි වැඩට එහෙම ඇවිල්ලා අපේ පන්තිත් හොඳට බලාගෙන මේ එතනින් ගියා. ඒව තමයි සිද්ධ වුණේ. බේරෙන් ඉතින් ඉස්කෝලේ එහෙම දඩබ්බර වැඩ ගන්න හැබැයි මෙහෙමයි අර සමහර පීරියඩ් කට් කරලා සෙල්ලම් කරලා තියෙන හැබැයි මුළු පන්තියම. හැබැයි එතකොට කවුරක්වත් පාවල දීලා නැහැ. මුළු පන්තියම ගුටි කාපු අවස්ථා තියෙනවා. එහෙම දේවල් කරලා තියෙනවා. ඉතින් අර මේ මෑතක බැක් ටු ස්කූල් වෙලාවේ ඒ ගහපු සර් ඇවිල්ලා හිටියා අපේ පන්තියට කියන අපේ පන්ති. ඉතින් සර්ටත් මතකයි. ඒ කතන්දර ටික සර්ට් කිව්වා. අපි කියද්දී සර්ට් කිව්වා. මෙහෙමයි කියලා. අර ඒ වගේ දේවල් කරලා තියෙනවා. ඊට අමතරව මේ ඔව් ඒ වගේ දඩබ්බරකම් තමයි මේ වෙලා තියෙන්නේ. ඕක තමයි ඉතින් සොඳුරු මතක. ඊට පස්සේ අපි පොඩ්ඩක් කියමු දැන් මේ ඔබ ජීවිතය ආරම්භ කරන්නේ කියන්නේ වෘත්තිමය ජීවිතය ආරම්භ කරන්නේ කැමරාව සහ වේදිකාව කියන කාරණේ. ඔය ඔතෙන්ට කොහොමද ගැළපීම සිද්ධ වෙන්නේ? මෙහෙමයි දැන් කැමරාවට සම්බන්ධ වෙන්න නම් මගේ මාමලා දෙන්නෙක් ඉන්නවා ඡායාරූප ශිල්පීන්. ඒ කාලේ දැන් ඒගොල්ලෝ ඒක කටයුතු කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මම කැමරා කරන්නට සම්බන්ධ වෙන්නේ. එතකොට මම පාසල යන කාලේ ඉඳලම මේ ඡායාරූප ශිල්පය කරනවා. කියන්නේ උසස් පෙළ පන්ති වලට එනකොට කැමරාවක් අතපත ගාලා මම තියෙනවා. පින්තූර ගන්නවා. ඉතින් ඒ දේවල් කරනවා. ඊට පස්සේ මේක වැඩිදුර ඉගෙන ගන්න අවශ්‍යයිනේ. විෂයක් හැටියට ඉගෙන ගන්න ඕනේ. එතකොට දැන් තමයි ඉස්කෝලවල ඡායාරූප ශිල්පී එහෙම ක්ලබ්ස් තියෙන්නේ. නමුත් ඒ කාලේ එහෙම තිබුණේ නැහැ. ඊට පස්සේ වින්සන් හැගොඩ මහත්මයා ආරම්භ කරපු ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය කියලා කලා සංගමයක් තියෙනවා. එතකොට ඒකට පාසල් වලින් ශිෂ්‍යයින්ව ගන්නවා ඉගෙන ගන්න කැමති අය. ඉතින් මට ඒ අවස්ථාව ලැබුණා. ඒතර මම පාසල ඉගෙන ගන්නකොට තමයි මට ඒ පන්ති වලට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණේ. ඒකෙත් එතකොට අවුරුදු 4ක පාඨමාලාවක් ඒක. අවුරුදු 4ක ඩිප්ලෝමා පාඨමාලාවක්. මම පළවෙනි අවුරුද්ද පන්ති වලට සහභාගී වෙලා විභාගෙ ලිව්වා. විභාගේ ෆෙල් වුණා. මොකද ඒක පළවෙනි අවුරුද්ද තනිකරම තියරි පේපර් එකක්. ඒතර මම තියරි ගැන එහෙම ලොකු දැනුමක් නැහැ. නමුත් කැමරා එක පරිහරණය කළා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් දෙවෙනි අවුරුද්දේ දෙවෙනි පන්තියේ ඉඳගෙන පළවෙනි අවුරුද්දේ විභාගය කරන්න පුළුවන්. දෙවෙනි අවුරුද්දේ පන්ති දෙවෙනි අවුරුද්දේ දේවල් ඉගෙන ගන්න ගමන් පළවෙනි අවුරුද්දේ විභාගය කරන්න පුළුවන් අවුරුද්දේ අවසානයේ. නමුත් වැඩි වුණේ එතකොට මම ඉස්කෝලෙන් අවුට් වෙන්න ළඟයි. ඉතින් ඒ නිසා මට ඉස්කෝලෙන් එක අස්සම් කරලා දුන්නේ නැහැ. අර පන්ති වලට සහභාගී වෙන්න. ඉතින් ඒ නිසා මම එතනින් ෆොටෝග්‍රැෆි සම්බන්ධව නතර වුණා. හැබැයි නතර වුණාට තියරි ගැන නොදැනගත්තට වැඩ කරා මම. පින්තූර ගන්න දේවල් ඉවත් කරා. ඊට පස්සේ 1991 තමයි ආපහු මම ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයට සම්බන්ධ වෙන්න ශිෂ්‍යෙක් හැටියට. එතකොට පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද ඒ විදිහට එහෙම එතකොට අවුරුදු 3යි කවුරුද්දක් අඩු වෙලා. එහෙම. ඒකත් එක්ක තමයි වෘත්තිය හැටියටත් ඡායාරූප ශිල්පය කරගෙන ගියේ. එතනින් එහාට වේදිකා ප්‍රවිෂ්ටය ගැන අපිට කතා කරන්න ඕනේ. ඊට කලින් පොඩ්ඩක් අපි ගීතයකට යමු. ආදරය සිහිනය කියන ගීතය. ඔව්. මේකත් චිත්‍රපට ගීතයක්. ප්‍රේසම් වන චිත්‍රපටය මගේ මතකයේ හරිනම් ප්‍රේසම් වන චිත්‍රපටියේ මේ ගීතය ලියලා තින්නේ හර්බර්ට් එම් සෙනවිරත්න කියන රංගන වේදියා. එතුමා ගොඩක් ගීත ලියලා තිනවා. චිත්‍රපට ගීත සහ තවත් ගීත ගොඩක් ඒවා ලියලා තිනවා. ඉතාම ජනප්‍රිය ගීත ලියලා තිනවා. ඉතින් එතුමා ප්‍රේසම් වන ඉන්න චිත්‍රපටයේ ලියපු ඒ ගීතය තමයි තෝරගත්තේ. මේක මේ මුල් ගායනය එච්.ආර්. ජෝතිපාල මහත්මයාත් සුජාත අත්තනායක මහත්මයාත් මම බොහොම ආස කරන සින්දුවක්. අද උදේනි අල්විස් ඔබගේ ආදරණීය කලාකරුවාණන් තමයි අපේ මේ මමද වැඩසටහනට එක්කාසු වෙලා අපිත් එක්ක සම්මුඛ වෙලා ඔබත් එක්ක අපිත් එක්ක මේ අත්දැකීම් බෙදා හදා ගන්නට එකතු වෙන්නේ. අපි අර කලින් පොඩ්ඩක් කියන්න හිටියා වේදිකාව ගැන. වේදිකා ප්‍රවිෂ්ටය ගැන. අපි මෙතන වැඩේ පටන් ගමු. ඔව් වේදිකාවට මම සම්බන්ධ වෙන්නේ
පාසල් කාලෙන් පස්සේ. හැබැයි මම අමුස උසස් පෙළ විභාග කරන කාලේ මගේ උසස් පෙළට කලින් ඕලෙවල් ඉඳලා ඒලෙවල් දක්වා ඉගෙන ගන්න කාලේ මගේ පන්තියේ හිටිය ජයන්ත කොළඹගේ කියලා මගේ යාළුවෙක්. මගේ පුටුවට එහා පැත්තේ පුටුව තමයි හිටියේ. දැන් ඔය අපිට දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන ප්‍රියන්ත කොළඹගේ අයියා. අපි දෙන්න තමයි එක පන්තියේ එක ළඟ පුටු දෙකේ හිටියේ. අපි දෙන්න නිතරම ඕවා ගැන කතා කරනවා. ඔය කතා කරන අතරේ අපි ඕලෙවල් විභාගේ පාස් වෙලා ජයන්ත තෝරගන්නේ වාණිජ්‍ය අංශය ඉගෙන ගන්න. මම තෝරගන්නේ විද්‍යාංශයේ ඩබල් මැත්ස් ගණිතේ පැත්ත. ඉතින් එතකොට අපේ ඉස්කෝලේ වාණිජ්‍ය තිබුණේ නැහැ ඒ කාලේ. එතකොට ජයන්තට යන්න වෙනවා ලුම්බිනියට. ඔන්න ඔතනින් තමයි මේ වැඩේ පටන් ගන්නෙ. එතකොට දැන් ජයන්ත හැමදාම දැන් නාට්‍ය දින දවස ලුම්බිනියේ නාට්‍ය දින දවසට ඉස්කෝලේ ඉවර වෙලා එයා ඒකට සම්බන්ධ වෙලා ওই ලයිට් රූම් අස්සේ රින්ගන එහෙම ඉන්න කාලේ මම මේ නාට්‍ය බලන ආසයි කියන නිසා මට යකෝ මේ නාට්‍ය දින දවසට ඔය පෝස්ටර්ස් ඒ දැන් ඒ කාලේ පෝස්ටර්ස් තියෙනවා හරියටම මගේ ඉස්කෝල ළඟමනේ. එහෙම දැක්කම අපි කතා වෙලා නාට්‍ය බලමු කියන එක. හැබැයි නාට්‍ය බැලුවේ හොරෙන්. එහෙම මේ මුදල් ගෙවලා මේ නාට්‍ය බැලුවේ. ඒකට දැන් ලුම්බිනියේ ගේට්ටුව තියෙන එතන ඉස්සර ගේට්ටුව තිබුණේ ඉස්කෝලේ ඇතුලේ. එතකොට දැන් ඔතන තියෙන එතන දැන් ඉස්සර ඔතන තිබුණේ තනිකර කේල් කොටුවක්. කම්බි වැටක් තිබුණේ. ඉතින් කම්බි වැටේ රිංගල ගිහිල්ලා කේල් කොටුව මැදින් ගිහිල්ලා ලුම්බිනියේ මෙහා පැත්තේ දොරක් තියෙනවා. ඒ දොරෙන් ස්ටේජ් එකට ඇතුල් වෙන්න පුළුවන්. ස්ටේජ් එකට ඇතුල් වෙලා ඊට පස්සේ මේ එතකොට මගේ යාළුවා හම්බෙලා එහෙම හොරෙන් ගිහලා තමයි නාට්‍ය බලන්නේ. ඉතින් ඒ කාලේ සෑහෙන නාට්‍ය බැලුවා. එහෙම බලලා තමයි පොඩ්ඩක් මේකට ආස හිතුනේ. හැබැයි රංගන ශිල්පියෙක් විදිහට මෙච්චර දුරක් එන්න එහෙමනම් ගවදාකත් ඒ කාලේ එහෙම අදහසක් තිබුණේ නැහැ. එහෙම තිබුණා නම් සමහර විට මේ ඒවට අවදාළ වෙන විෂයන් ඉගෙන ගන්න තිබුණා. හැබැයි අපේ කාලේ මොනවාද නාට්‍ය හා රංග කලාව කියන විෂය තිබුණේ නැහැ. ඊට පස්සේ ගොඩාක් පස්සේ තමයි මේ විෂය ආවේ. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි නාට්‍ය වලට පෙළඹුණේ. ඊට පස්සේ මම 1983 අගභාගේ 83 අගභාගෙත් 84 මුල් කාලෙත් පාඨමාලාවක් හැදෑරුවා නාට්‍යකරණය සම්බන්ධ ලයිනල් වෙන්ට් එකේ. එතකොට එතනින් තමයි 1984 අප්‍රේල් 2 වෙනිදා ප්‍රථම වතාවට මගේම නාට්‍යයකින් එළියට ආවේ. දැන් මේ ඔබ ඔය කියන කතන්දරය ඇතුලේ පොඩි මෙහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි උසස් පෙළට තෝරගන්න විෂය නෙවෙයි අපිට ඇත්තටම මේ වෘත්ති විදියට පස්සේ කාලෙක අපිට කරන්න ලැබෙන්නේ සමහර අවස්ථාවල. ඒ කියන්නේ පොඩි මේ අවුලක් තියෙනවා වගේ එකක්. ඒ මේ අධ්‍යාපන කියන්නේ ක්‍රමේ කියන්නේ අපි කරන එක අපි උසස් පෙළට කරන එකට සමහරවිට ඉඳුරාම විෂයක් සහ වෙනත් වෘත්තියක් තමයි එතනින් එහාට කරන්නේ. ඔව් ඒක මෙහෙමයි. දැන් ඒක ඇත්තටම ගොඩක් විද්වත් උදවිය කෑ ගහනවා මේ අපේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමේ එහෙම අධ්‍යාපනයෙන් පස්සේ ඒ දරුවට මොකක්ද වෙන්නේ සහ ඒ ඉගෙන ගන්න දේවල් නැහැ කියන එක. ඉතින් තාමත් ඉතින් ඒ කතන්දරේ තියෙනවා. ඉතින් ඇත්තම දැන් නාට්‍ය වලට සම්බන්ධ වෙන්න ඒක රංගපාන්න හෝ වෙන අනුශාංගිකාංගයකට සම්බන්ධ වෙන්න හෝ එහෙම නැත්නම් නාට්‍ය කලාව පිළිබඳ උගන්වන ගුරුවරයෙක් වෙන්න හෝ දැන් පොඩි අවස්ථාවක් තියෙනවා. මොකද නාට්‍ය හා රංග කලාව කියලා විෂයක් තියෙන නිසා. නාට්‍ය රංග කලාව කියලා විෂයක් තියෙන නිසා ඒ විෂය හදාarලා විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා තවදුරටත් ඒක හදාarලා ඒ වගේ උපාධියකුත් එක්ක එළියට ඇවිල්ලා එක්කෝ රංගන ශිල්පියෙක් හරි නාට්‍ය කරුවෙක් හරි මේ පැත්තට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්කෝලේක ගුරුවරයෙක් විදිහට එහෙමත් පුළුවන්. මොකද එහෙම ඒ දැන් ගොඩක් ඉන්නවා. ඉතින් නමුත් ඒ කාලේ එහෙම තිබුණේ නැහැ ඒක. ඉතින් ඒ වගේ අනෙක් විෂයන් සම්බන්ධව එහෙම තියෙනවා නම් මම හිතනවා හොඳයි කියලා. නමුත් ඉතින් ඉදිරියට හරි එහෙම වෙනස් වෙන්නේ නැහැ. හැමතිස්සෙම කතා කරනවා. හැම ආණ්ඩුවක් ආවම කියන මෙහෙම වෙනස් වෙනවා මෙහෙම වෙනස් කරනවා. නමුත් ඉතින් තාම නම් එහෙම ලොකු වෙනසක් දැකලා නැහැ. හැබැයි මේ නාට්‍යකරණය සම්බන්ධව එහෙම විෂයෙන් එහෙම දැකලා තියෙනවා. දැන් මේ වෙනකොට එහෙම ගුරුවරු ඉන්නවා කියලා. ඒ වගේ අතරම චිත්‍රපට සම්බන්ධව ෆොටෝග්‍රැෆි සම්බන්ධව එහෙම දේවල් තිබුණා නම් දැන් එක එකනට එහෙම දේවල් තෝරගන්න හරි පහසුයි. ඒක පාසල් කාලේ තිබුණා. තමන් කැමති දේට ඒ පැත්තේ වැඩිපුර ඉගෙනගෙන යන්න. දැන් මේ රංගනය කියන එක අපිට වෘත්තියක් විදිහට කරන්න පුළුවන්ද දැන් තියෙන තත්ත්වයට? මෙහෙමයි.
දැන්නම් බෑ දැන්නම් බැහැ එතකොට ඒක මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන කාලෙත් තමයි සම්බන්ධ වෙන්න පොඩ්ඩකට කලින් තමයි ඒක වෘත්තියක් විදිහට අපේ රටේ තිබුණේ. එතකොට අපි සම්බන්ධ වෙන්නෙත් ඒකේ අග්ගිස්සේ. ඇත්තටම දැන් එදත් එහෙම කිව්වා මටත් එහෙම කියලා තිනවා. අද මවත් කියනවා මේ නළුවෙක් හරි නිලියෙක් හරි වෙනවා නම් බත් කන්න වෙනම රස්සාවක් හොයාගන්න ඕනේ කියලා. මොකද ඒක අපේ රටේ ඒක වෘත්තියක් හැටියට බලංගු නැහැ. වෘත්තියක් හැටියට ඒක ගණන් ගන්නෙත් නැහැ. වෘත්තීය මට්ටමකට නළු නිලියෝ ඉන්නවා. නළු නිලියෝ අධ්‍යක්ෂකවරු ඊටාම වෘත්තීය මට්ටමේ උදවිය ඉන්නවා. නමුත් ඒක වෘත්තියක් හැටියට අපේ රටේ ගණන් ගන්නෙත් නැහැ. අපේ රටේ එහෙම වෘත්තියක් කියන එක කොතනවත් කතා වෙන්නෙත් නැහැ. හැබැයි උත්සාහ කරනවා මේක වෘත්තීය මට්ටම වෘත්තීය විදියට ගන්න. නමුත් තාම ඒක කරගන්න බැරි වෙලා මම හිතන්නේ අපේ කාලෙත් ඒක බැරි වෙයි. බලමු ඉතින් ඉස්සරහට ඉදිරියට එනටත් එහෙම අවස්ථාවක් කරලා දෙන්න පුළුවන්ද කියන එක. හැබැයි වෘත්තීය වශයෙන් මම නම් කියන්නේ ඒක මම හිතන්නේ අනික් නළු නිලියොත් එකඟ වෙයි. වෘත්තීය හැටියට මේක තෝරගන්නවා නම් බත් කන්න වෙනම රස්සාවක් හොයන්න ඕනේ. මරු කතාව එක. සඳකට පහනක කැටයම් ඔපලා මේ කියන ගීතය ගැනත් අපි කතා කරමු. ඔව්. මේ ගීතය අපිට හිටපු මේ දක්ෂ නළුවෙක් වන මොලී නානායක්කර මහත්මයා ලියලා තින්නේ. එතුමා ලියපු එකම ගීතය. ඊට පස්සේ ආ ගීත ලියලා නැහැ. එකම සහ පළවෙනි සහ එකම ගීතය ලියලා නැහැ. ඕක මේ ඒ ගීතය සතිස්චන්ද්‍ර යදුසිංහ මහත්තයාගේ මාතරාජ් කියන චිත්‍රපටයේ තමයි ඔක තියෙන්නේ. ඒතකොට සතිස්චන්ද්‍ර මහත්තයාගේ පළවෙනි චිත්‍රපටය. ඊළඟට ඔය ගීතේ ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහයන් සතිස්චන්ද්‍ර යදුසිංහ මහත්මයාගේ මල්ලි. එතුමාගේ පළවෙනි ගීතය. එතකොට ඔකට ඔය මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා තමයි ආචාර්ය වික්‍රත්නායකයන්. එතුමාගේ පළවෙනි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකවරයා. ඒක විශේෂ ගීතයක්. ජනප්‍රිය ඡායාරූප ශිල්පී එවැගේම ප්‍රවීණ රංගනවේදී උදේනි අල්විස් අපේ ආදරණීය අද දවසේ කතානායකයා දැන් ජීවිතයේ ආදරය කියන කාරණේ අපිව හැඩ කරන අපිව ශක්තිමත් කරන අපිට ජීවිතේ ජීවත් කරන අපූර්ව හැඟීමක්. ওই හැඟීම අපිට අම්මගේ තාත්තගෙන් අපිට බොහොම ශක්තිමත්ව ලැබෙනවා. එතනින් එහාට ආදරය හරි සුන්දර වෙනවා. විරහවක් වෙනවා. ඒ වගේ විවිධ හැඟීම් තියෙනවා. ජීවිතේ පළවෙනි වතාවට පළමු ප්‍රේමය කොයි කාලේ වගේද මුණ ගැහෙන්නේ? මගේ පාසල් කාලේ කියන්නේ ඉස්කෝලේ අවසාන කාලේ වගේ තමයි මුණ ගැහෙන්නේ. නමුත් මුණ ගැහුණට දැන් මම ඒ ළමයව දැක්කලා මම ඇමති වෙලා මම ආස වෙලා එහෙම තිබුණට කියන්නේ අපි දිනට එහෙම කතා කරන අවස්ථාවක් මුණ ගැහිලා නැහැ. හැමදාම මේ බස් එකෙන් බහලා යනවා දකින්නවා මම try කරනවා කතා කරන්න. නමුත් බස් එකෙන් බහපු ගමන් ඒගොල්ලන් ගෙවල් බොහොම ළඟයි. එහෙම වෙන්නේ නැහැ. නමුත් ඊට පස්සේ මම කියන උසස් පෙළ හදාරන්න වෙන ඉස්කෝලේකින් මගේ යාළුවෙක් කෙනා මගේ පන්තියකට. ඒ යාළුවා ඉන්නේ ගෙවල් කිට්ටුව. ඒක පස්සේ කාලෙක තමයි දැනගන්නේ. එතකොට මම යාළුවට මේ විස්තරය කිව්වහම යාළුවා කියනවා ලියුමක් ලියලා දීපන් මම දෙන්නම් කියලා. ජීවිතේ පළවෙනි වතාවට මේ ගෑනු ළමයෙකුට ලියුමක් ලියනවා. ලියුම ලියලා යාළුවට දෙනවා. යාළුවා ඒක ගිහින් දෙනවා. නමුත් ඒකට මට උත්තරයක් ලැබෙන්නෙම නැහැ. කාලයක් ගිහිල්ලා තවත් ගෑනු ළමයෙක් ගැතේ මට ඒ ලියුම ආපහු හම්බ වෙනවා. මං පරක්කු වැඩි කියලා. නමුත් ඒකට එහෙම කනගාටුවක් ඇති වෙනවා. නමුත් මං ඒ ලියුම මං ගෙදර ගිහලා මං ආපහු කියවනවා. ලියුම කියවනවා. කියවුවහම මට පුදුමාකාර ලැජ්ජාවක් ඇති වෙනවා. මම දන්නේ නැහැ එහෙම උනේ කියන්නේ. අදටත් මම දන්නේ නැහැ කියන්නේ. ඊට පස්සේ මම කරන්නේ ලියුම ඉරනවා. ලියුම ඉරලා මං විසි කරනවා. මම හිතන්නේ පිච්චුවා වගේ මට මතක. එදෙන් පස්සේ අද වෙනකන් කවදාකවත් ලියුම් දීලා නැහැ මම. කොටින්ම කියන්නේ මගේ තාත්තා වෘදු ගානක් රටේ හිටියා. තාත්තටවත් ලියුමක් ලියලා නැහැ. ඒ තරම්
ඔව් ඒක බා මතන ඒක අදනේ මොකක්දේ හේතුව කියන්න අර ඇතිවිච ලැජ්ජාවට තමත් ගොමුණත් මේ තාත බැනල බැල එනකොට අම්ම ලියවම ලියුම පොඩි කෑල්ලක් දියලයවන ඒරෙන්න සටම ලියුන් ලියල නෑ අදරත් එහෙමයි දැක දැක ටෙලිෆෝන් තින ද බෝ පහසුයි නැතංක එහෙම ලියුන් ලියල නෑ දැ සාමාන්‍යයෙන් මේ ඔය කාලවකවානුව තුළ ඔබ කිව් ඔබ විවාහක නෑ කියලා හැබැයි ඔබ එතනින් එහාට තවත් ප්‍රේම සම්බන්ධතා ඇතිවෙන්න ඇතිනි කියක් විතර වගේ ප්‍රේම සම්බන්ධතා 3-4ක් විතර 3-4ක් විතර තිබුණා. එතනින් මේ ගොඩක්ම දැනිච්ච ප්‍රේම සම්බන්ධතාව සමහර ආදරයන් තියෙන අපිට ඒ කියන්නේ ආදරේලා සමීපුණා කියලා අපිට දැනෙන්නේ නැති අවස්ථා. සමහරවිට ඒක කතා බහ කරලා වෙන වෙනත් උත්සාහ කරන ඒකට අපිට බොහොම හොඳටම දැනිච්ච. සහ අපරාධ කියලා හිතන ඒක නැති වෙච්ච එක. එහෙම දෙකක් විතර තියෙනවා. ඉතින් මෙහෙමයි මේ නමුත් දැන් අද හිතනකොට හිතන අපරාධේ එහෙම ඒක නමුත් ඒවා එකක්වත් එහෙම මේ රණ්ඩු වෙලා එහෙම තරහ වෙලා එහෙම මේවා නෙමෙයි. නමුත් ජීවිතේ යම් සිදුවීම් එක මට්ටම් වලට එනකොට එහෙම සිද්ධ වෙච්ච දේවල්. නමුත් ඒ නිසා විවාහ නුනවත් නෙමෙයි. නමුත් මක්කයා හිතන අර බූට් එකක් කාලා එහෙම ඒ නිසා විවාහ නුනවත් නෙමෙයි. ඒ දේවල් එක්කම අතිශය ජනප්‍රිය වුණා මම ඒ කාලේ. ඉතින් ඊට පස්සේ පොඩ්ඩක් මමත් පොඩ්ඩක් පසුබැස්සා මේ දැන් එහෙම දැන් කෙනෙක්ව බලන්න යන්න බෑ. අපි ගියා කියලා කෙනෙක්ව බලන්න. ඒතර බලන්න ගියාම අදිසි මට නොගැලපෙන පෙනුම අපි ඉස්සලම පෙනුමත් එක්කනේ අපි ගනුදෙනු කරන්නේ. පළවෙනි එක පෙනුම. ඊට පස්සේ මේ අනිත් කාරණාවලට යන්නේ ඕනේ එහෙම නමුත් කට්ටිය කිනෝට කියන්නේ එහෙම නෙමෙයි. නමුත් ඕනේ කෙනෙක් පෙනුමත් එක්ක තමයි ඉස්සලම ෆයිට් කරන්නේ. පෙනුමත් එක්ක තමයි ඒකාත්මික වෙන්නේ. ඉතින් හදිසියක් දැන් එහෙම ගියාම මේ ඒතකොට මම ජනප්‍රිය පුද්ගලයෙක් රටේ. එතකොට මම එහෙම බලන්න ගියාම හදිසියවත් මම ඒකට අකමැති වුණොත් ඒක ප්‍රශ්නයක් නේ. මොකද ඊළඟට ප්‍රශ්නයක් ඒක. මට ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. මොකද ඊළඟට ප්‍රශ්න. මට එහෙම දේවල් හිතුණා. ඉතින් කවදාවත් බලන්න ගියේ නැහැ. මොකද ගෙදරිනුත් උත්සාහ කරා අම්මා මගේ යාළුවොත් එක්ක එකතු වෙලා මට නොකිය එහෙම අර යන්න. නමුත් එකක්වත් හරි ගියේ නැහැ. කාලයක් කර අම්මා වගේම ගුරුවරියක් හොයන්නට උත්සාහයක් තිබ්බනේ. මෙහෙමයි. දැන් ඔය දූදරුවෝ කියන ටෙලි නාට්‍යයෙන් අතිශය ජනප්‍රිය වුණාම නිතර පත්තරවල මගේ ආටිකල්ස් ගියා, ඉන්ටර්වියුස් ගියා. එතෙන්දී දැන් අහනවනේ අනිවාර්යෙන් ඔය ප්‍රශ්නේ අහනවනේ. අහද්දී මම කිව්වේ මං කැමති ගුරුවරියක් අසාද බඳින්න. ඒකේ හේතුව තමයි මොකද මගේ අම්මා ගුරුවරියක්. එතකොට දවසින් වර මං කලින් වගේ දවසින් වරුවයි අම්මා වැඩ කරන්නේ. ඉස්සර දැන් වගේ ටියුෂන් නැහැ නේ ඒ කාලේ. ඒ කාලේ ටියුෂන් නැහැ. අපේ අම්මා ටියුෂන් ගියෙත් නැහැ. ටියුෂන් දුන්නෙත් නැහැ. ඉතින් මොනවාද ගෙදර ඒ පාලනේ හරි ලස්සනට වෙනවා. ඉතින් මට ඒතර තාත්තා මුළු දවසම වැඩ කරන පුද්ගලයෙක්. ඉතින් මටත් ඕනේ දැන් මම රංගන ශිල්පියෙක් විදිහට මේ ඉදිරියට යද්දී මටත් ඕනේ එහෙම එකක්. කියන්නේ ගෙදර මැනේජ්මන්ට් එක බොහොම ලස්සනට වෙන්න ඕනේ කියන එක. එතකොට මම ඒ විස්තරේ කිව්වට පස්සේ මට පුදුමාකාර විදිහට ගුරුවරියන්ගෙන් ලියුම් ආවා. හැබැයි ඒක ලියුමකටවත් මම උත්තර ලිව්වේ නැහැ. පුදුමාකාර විදිහට කීයක් විතර ආවද ලියුම්? සෑහෙන තාමත් තියෙනවා ගෙදර. තාමත් තියෙනවා. ඒ තාමත් හිටපු ගමන් ඔය අස්පස් කරනකොට ලියුම් කරකට කියවලා කියන්නේ දැන් ගියේ අස් කරනවා කබඩයක් අස් කරනවා කියලා වැඩේ පටන් ගත්තාම බොහොම සුළු ප්‍රමාණයක් අස් වෙන මුළු දවසටම. ඒ කියන්නේ අර වගේ ලියුම් පින්තූර මොන හරි දැක්කම ඒව බල ඒවත් එක්ක ඉන්න මිසක් මේ අරක වැඩේ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දැනටත් ලියුම් තියෙනවා. සෑහෙන ලියුම් තියෙනවා. ඒ සමහර අය දැන් ඒ සමහර අය විවාහ වෙලා ඊට පස්සේ කාලෙක මට හම්බුණා ගැහෙනවා. අපි වාට මෙහෙම ලිව්වා කියලා ඒ සමහර ලියුම් මට මතකේ තියෙනවා. එහෙම දේවල් නේද සමහර දේ බොහොම හොඳ යාළුවෝ. ඒ වගේ. අපි යමු ගීතයකට උඩුම්බරා හිනහෙනවා. තවත් අපුරු ගීතයක්. මේ ගීතය අපිට ඉන්න ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන W ජයසිරි මහත්මයා තමයි රචනා කරන්නේ. මම ලංකාවේ චිත්‍රපටි කලාවෙත් ගීත කලාවෙත් වෙනම වෙනසක් ඇති කරපු චිත්‍රපටයක ගීතයක්. ධර්මසේන පදරාජ මහත්මයාගේ ආචාර්ය ධර්මසේන පදරාජ මහත්මයාගේ චිත්‍රපටයක්.
මේ ගීතය ඉතින් අර මම මොනාද කිව්වේ මේ අද මම තෝරගෙන තියෙන ඔක්කොම මේ රංගන ශිල්පීන්ගේ ගීතනේ. ඉතින් මේ ගීතයත් මම මේකට ඇතුළත් කරා. බොහොම වටිනා කියන ගීත කලාව සහ චිත්‍රපට කලාව වෙනස් කරපු චිත්‍රපටයක් සහ ගීත කලාව වෙනස් කරපු ගීතයක්. අපි අහමු. කිසිදා කිසිවෙකුට නොකියූ මගේ කතාව අද කියන්නේ ඔබේ ආදරණීය කලා ශිල්පී කලාකරුවාණන් උදේනි අල්විස් මහතා. ඔබම හිතන්න අද ඔහුගේ ඒ මගේ කතාව කිසිදා කිසිවෙකුට නොකියූ කතාව කියුණාද කියලා විනිශ්චය ඔබට බාරයි. ඒ වගේම තමයි VFM අපේ මේ වැඩසටහන ඔබට අහන්නට පුළුවන් FM 107 ඒ වගේමයි Facebook YouTube හරහා ඔබට අපේ මේ වැඩසටහන විවේක පාඩුවේ බලන්නත් හැකියාව තියෙන බව කියන්නට ඕනේ. අපි එතනින් යමු මේ ඔබ සඳහන් කරා ඔබ අතිශය ජනප්‍රියනවා කියලා. ලංකාවේ දීර්ඝ ටෙලිනාට්‍ය කලාවේ ගුණාත්මක සලකුණක් නාලන් මෙන්ඩිස් මහත්මයාගේ දූදරුවෝ ටෙලිනාට්‍ය. ඔතෙන්ට කොහොමද පාර කැපෙන්නේ? මෙහෙම දැන් ඔතෙන්ට පාර කැපෙන්නේ මම ඔය වෙනකොට වේදිකා නාට්‍ය ගණනාවක වැඩ කරලා රංගපාලා ඒකට කෙටි නාට්‍ය කීපයක් අධ්‍යක්ෂණය කරලා එහෙම ඉන්නවා. කොනෝගේ වගේ යෞවන සම්මාන ගණනාවක් දිනාගෙන හොඳම නළුවා සහාය නළුවා ජූරි විජය සම්මානේ ඒ වගේ එහෙම ඉන්න කාලෙක තමයි මට මේ අවස්ථාව ලැබෙන්නේ. මම දන්න විදිහට මුලින්ම මේ ටෙලිනාට්‍ය කරන්න සූදානම් වුණේ සුදත් දේවප්‍රිය කියන මගේ මිත්‍රයා. එතකොට එතුමා මේ රූපවාහිනියෙන් අඹයාලුව ටෙලිනාට්‍ය කරලා ශිෂ්‍යත්වයක් හම්බෙලා රට ගිහිල්ලා ඉවිල්ලා මේක කරන්නේ. මම ඒ වෙනකොට සන්නාලීනේ කියන ටෙලිනාට්‍යයේ රූපගත කිරීම වල සහභාගීලා ඉන්නකොට සුදත් දේවප්‍රියත් අජිත් ලොකුගේත් එනවා ඒ සෙට් එකට. ඉන්නේ රසාදරී පිරිස හම්බෙන්න. හැබැයි මම එතන ඉන්නවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. රසාදරී පිරිස හම්බෙන්න එන්නේ මේ ටෙලිනාට්‍යයේ තියෙනවා දීප්ති කියලා චරිතයක්. මේ චරිතයට රසාදරීව ගන්න ඒ ගැන කතා කරගෙන තමයි එන්නේ. එතකොට මම ඒ වෙනකොට මම පළවෙනි වතාවට මගේ සාමාන්‍යයෙන් ඕන කෙනෙක් මාව දන්නේ මගේ උඩරැවුලත් එක්ක. ඒ ඉස්කෝලේ යන කාලේ ඉඳලම එහෙම තමයි තිබුණේ. මම උඩරැවුල සම්පූර්ණයෙන් කපලා තිබුණේ. අර අජිත් ලොකුගේවත් සුදත් දේවප්‍රියවත් ඒ වෙලාවේ මාව අඳුරගත්තේ නැහැ. රසාදරීත් එක්ක කතා කරලා මම රසාදරී කතා කරනකොට රසාදරීට පැත්තට කතා කරලා මොකද ඒගොල්ලෝ එනකොට මම දැක්ක මාව අඳුරගත්තේ නැහැ කියන එක. මම රසාටත් මම කිව්වා කියලා. ඒගොල්ලෝ ඒ දිනත් එක්ක කතා කරලා ගියා. යනකොට තමයි මම කතා කරේ. කතා කරාම අඳුරගෙන කිව්වා මම මේ බොවත් හොයනවා. මම මෙහෙම වැඩක් කරනවා. මේ වැඩේ අජිත් ලොකුගේ තමයි සහාය අධ්‍යක්ෂකවරයා විදිහට වැඩ කරන්නේ. ඒතකොට අජිත් ලොකුගේ දවස්වල ගොඩක් වේදිකා නාට්‍ය තිබුණා. වේදිකා නාට්‍ය ගණනාවක වැඩ කරනවා. ඉතින් අජිත් ලොකුගේ නැති දවසට ඔබ මේක ඇසිස් කරපන්. මානික් දවසට මේකේ දෙනවා සම්පත් කියලා චරිතයක්. මේ චරිතේ ඔබ කරන්න ඕනේ. ඕක තමයි අපේ කතන්දරේ. ඊට පස්සේ කාලෙක මේක මම හිතන්නේ යාට නිවාඩු ගන්න බැරි ඒ ප්‍රශ්නේ මේවත් එක්ක කොටස් 35ක් තමයි මුලින් මේක ලියලා තිබුණේ මේ ටෙල් නාට්‍ය. පළවෙනි වතාවටත් මම හිතන්නේ ওই කොටස් මොකද කොටස් 12ක් 15ක් මේ කාලේ ටෙල් නාට්‍ය ගියේ. ඒතර මේ පිටපතේ කොටස් 35ක් තිබුණා. මට හම්බෙන පළවෙනි පිටපතේ කොටස් 35ක් තිබුණා. ඉතින් එතකොට මේ ඊට පස්සේ මම හිතන්නේ සුදත් දේවප්‍රියට මේක වැඩේ කරන්න බැරි වුණා. යාට නිවාඩු ගන්න බැරි හැම ප්‍රශ්නත් එක්ක ඊට පස්සේ තමයි මේක නාලන් මිනිස් මහත්මයා අතර යන්නේ. එතකොට නාලන් මිනිස් මහත්මයා අතර යනකොට නාලන් මිනිස් මහත්මයාගේ පාට සරුංගල් කියන ඊට කලින් එතුමා කරපු ටෙල් නාට්‍යයේ අන්තිම ෂෙඩියුල් එකේ මම තමයි සහාය අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ. ඒකට නාලන් මිනිස් මහත්මයා මට මේකට කතා කරන්නේ උදේනේ මෙහෙම ලොකු වැඩක් හම්බෙලා තියෙනවා. ඒ වැඩේ කරන්න මාත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. මේ ඒකේ සහාය අධ්‍යක්ෂකවරයා වශයෙන් වැඩ කරන්න කියලා. එතකොට මට කිව්වා මම එතුමාට කිව්වා මමත් ලොකු වැඩකට අත ගහලා තියෙන්නේ. ඒ හින්දා මට ওই වැඩේට සහභාගී වෙන්න බැරි වෙයි කියලා. ඉතින් දැන් ඒක අහනවා හැබැයි මමත් කියන්නේ නැහැ. අරක කියන්න එපා කියලා නුසත් කියලා තිබුණේ. ඉතින් මමත් කියන්නේ ඔහොමම කතා වෙලා යද්දී එයාට තේරුණා මේ එකම වැඩේ තමයි කියන එක. පස්සේ පාර එයා කිව්වා නෑ මේ වැඩේ එයා කරන්නේ නෑ සුදත් කරන්නේ නෑ මමයි කරන්නේ. ඒ හින්දා මේකේ සහාය අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්න. එතකොට මම කිව්වා මේකේ තියෙනවා එහෙමනම් හරි මම එහෙම කරන්න නැත්නම් මම වැඩ කරන්න. හැබැයි මේකේ තියෙනවා සම්පත් කියලා චරිතයක්. ඒ චරිතේ මට කතා කරලා තියෙන්නේ.
එහෙම කිව්වා. කිව්වම හරි හරි අපි බලමු තව කල් තියෙනවනේ බලමු කියලා. ඇතරම මේ දිගටම මේ සාහිත්‍යක්ෂයාගේ කාර්යභාරය මොකද ෂූටින් පටන් ගන්න කලින් රූපගත කිරීම පටන් ගන්න කලින් සෑහෙන වැඩ කොටසක් තියෙනවා. ඉතින් ඒ වැඩ ටික කර කර ඉඳලා කොහොම හරි සම්පත් කියන චරිතයට ඉන්ටර්විව් තිබ්බා. මට මාව ගන්න නැති වෙන්නේ නැති එක ඉන්ටර්විව් තිබ්බා. ඉතින් ගොඩක් අය ඒ ඉන්ටර්විව් වලට ගියා. මමත් ඒ කාලේ ඒ වගේ චරිත කරපු මම දන්න මමත් දියවුවා. නමුත් ඒ එක්කෙනෙක්වත් මොකද්ද මගේ වාසනාවට මම දන්නේ එකක්වත් ඒ එක්කෙනෙක්වත් හරි ගියේ නැහැ. අන්තිමට රූපගත කිරීමට දවස් 2කට කලින් රූපගත කිරීම පටන් ගන්න දවස් 2කට කලින් නාල්මින් මට කතා කරලා කිව්වා හරි ඔයා ඒ චරිතය කරන්න කියලා. එහෙම තමයි මේකට සම්බන්ධ වුණේ. අර එතන කියුණා ඒකත් හරි සිදුවීමක් වුණා. පළවෙනි දවසේ රූපගත කිරීමේදී මගෙන් තමයි රූපගත කිරීම පටන් ගත්තේ. මමත් නිල්මිනිත් විනා ජයකොඩිත් කවුද සුනිත්‍ර සරචන්ද්‍ර අපි අම්මලා පුංචම්මලා අත්තලා එහෙම ඒ සිද්ධියක් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ඒකේ එදා මුළු දවසම රූපගත කරාට එතකොට මම සමහර සන්නාලියෙන් තෙල්ලන්න සම්පූර්ණ රැවුල කපලා හිටියේ. ඉතින් ඒක ඒ පෙනුම හරි ගියේ නැහැ. ඉතින් ඒ නිසා එදා රූපගත කරපු එක කොටසක් තියාගෙන ෆ්ලෑෂ් බෑක් එකක් තියෙනවා තාත්තා ගහන එකක්. මම රේස් කොලේ අරගෙන යනවා පළවෙනි එපිසෝඩ් එකේමයි තියෙන්නේ ඒක. පළවෙනි එපිසෝඩ් එකේ 8 වෙනි දර්ශනය මම රේස් කොලේ අරගෙන එළියට යනකොට තාත්තා වැඩ ඇරලා එනවා තාත්තා මට ගහනවා. ඒ සිදුවීම විතරයි පාවිච්චි කරේ. ඊට පස්සේ ආපහු අර රැවුල සම්පත් කට් කියලා හැදුන පස්සේ කාලෙක ඒ රැවුල ඒ විදිහට සම්පත් කට්. ඔව් ඒ රැවුල ඒ විදිහට වවලා ආපහු ඉතුරු ටික නැවත රූගත කළා. ඊට පස්සේ තමයි ඒ විදිහට රූගත කරන්න පටන් ගත්තේ. ඔන්න ඔය ආකාරයට තමයි සම්පත් කියන චරිතයට මම ප්‍රවේශ වෙන්නේ. තව චුට්ටක් එතන ඉස්සරහට කතා කරන්න තියෙනවා. අපි තව ගීතයකට ගිහිල්ලා එතෙන්ට එමු. සුදෝ මං ආදරේ කියන ගීතය. ඔව් මේකත් චිත්‍රපට ගීතයක් මයුරුගේ කතාව කියන චිත්‍රපටිය. මේ ගීතය ගායනා කරන්නේ සුජාතා අත්තනායක මහත්මිය. මේ ගීතය ලියලා තියෙන්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්මයා. ඉතින් අර මං කිව්වේ දක්ෂ නළුවෝ රංගන වීඩියෝ ලියපු සින්දු අතරේ මේ ගීතයත් මම තෝරගත්තා. අපි හමුවේ අපූර්ව ගීතය. මේ මමද අද දවසේ අපේ කතානායකයා ඡායාරූප ශිල්පී ඒ වගේම ප්‍රවීණ රංගවේදී උදේනි අල්විස්. දැන් මේ අර සම්පත් කට් කියලා එකක් කිව්වනේ. දැන් එහෙම ඒ කාලේ වෙනම සංස්කෘතියක් හැදුනා. ඒ කියන්නේ ටෙල් නාට්‍ය වෙනුවෙන් ඒ චරිත වෙනුවෙන් හරි ගුණාත්මක සංස්කෘතිය. අපිට මෑත කාලේ අහන්න හම්බෙනවා. දැන් ඉස්සර රංගවේදියා කිව්වම රංගන ශිල්පියා කිව්වම මාර ගෞරවයක් තියෙනවා. අද සමහරලාට මේ පාරේ එහෙම දැක්කොත් මේ අහක බලන් යනවා. ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝ අහක බලන් යනවා සමහරලාට ඕන්නේ නැහැ. ඉතින් අපි කොහොමද දකින්නවා වගේ එකක්. එතකොට මෙහෙම ඒ කියන්නේ එදා තිබිච්ච සමීපත්වයයි අද පොඩි දුරස්ථභාවයක් තියෙනවානේ. ඔව්. සමහරලාට මොකක්ද ඔය එතන තියෙන අවුල? මෙහෙම මම දකින්නේ ඒක දුරස්ථභාවයේ ඇති උනේත් අපේ වරදින්ම කියලා දැන් මට නම් හිතෙන්නේ. මොකද මට මතකයි මං අහලා තිනවා ගාමිණී ෆොන්සේකා මහත්මයා කියලා තිනවා නළුවෝ නිලිය වුණාම ඕනට වඩා එළියට එක්ස්පෝස් වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ තැන තියාගෙන ඉන්න ඕනේ. ඒගොල්ලෝ එක්ස්පෝස් වෙන්නේ කැමරා එක ඉස්සරහා තමයි. එහෙම කතන්දරයක්. මම ඒක අහලා තියෙනවා. මම ඒක නිවැරදිමද කියලා මම ඒක නිවැරදි. මම හිතන අපිට ඇවිල්ලා මේ ඒක අද කීප තැනක අහලා තියෙනවා. ඉතින් එතකොට දැන් ටෙලි නාට්‍ය නිසා ඒක ඊට වඩා එක්ස්පෝස් වෙන්න පටන් ගත්තා. විවෘත වෙන්න පටන් ගත්තා. මොකද ඉස්සර චිත්‍රපටයක් කොහම චිත්‍රපටය අපි හෝල් එකට ගිහිල්ලානේ දකින්නේ. දැන් මේක ගෙදරටම එනවනේ ටෙලිවිෂන් එක නිසා. හැබැයි ඒකෙත් ඒ කාලේ පොඩි ගෞරවයක් තිබුණා. මම හිතන්නේ ඒ ගෞරවයේ තියෙන එක හේතුවක් උනේ වේදිකාවෙන් එහෙම ආපු දක්ෂ නළුනිලියන් තමයි ටෙල් නාට්‍යවලත් හිටියේ. ඊට පස්සේ දැන් මේ වෙනකොට මම අපහාසයක් කරනවා නෙමෙයි මම ඇත්ත කතා කරන්නේ අපහාසයක් කරනවා නෙමෙයි. දැන් වෙනකොට රංගපාන්න පුළුවන්ද බැරිද මේක වෘත්තියක් වශයෙන් අපි කරන්න ඕනේ කියන අයිඩියා එකකින් නෙමෙයි දැන් ගොඩ දෙනෙක් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. එක්ක වෙන මොන හරි රියැලිටි ෂෝ එකකින් වෙන දෙයකින් ආපු කට්ටියක් වෙන මොන හරි එක්ක සල්ලි තියෙන නිසා ආපු කට්ටියක්
ඒ අය එන්නේ මේක වර්ධවා වටහා ගන්න එපා. මේ ඒ අය එන්නේ ඒගොල්ලන්ගේ තියෙන එක තමන් කරන එක රස්සාවක්. එහෙම දෙයක්කට ප්‍රමෝෂණයක් විදිහට තමයි මේකට සම්බන්ධ වෙන්නේ. මේ ක්ෂේත්‍රයට යමක් කළ යුතුයි කියන හැඟීමෙන් නෙමෙයි එන්නේ. එක්ක දේශපාලනයට යන්න, එක්ක නැත්නම් තමන්ගේ බලවන් කරන මොන හරි ව්‍යාපාරික දියුණුව වෙන. මොකද අහවලාගේ කඩේ අහවලානේ මේ ඡන්ද ඉල්ලන්නේ. අර එහෙම තැනකට එහෙම එකක්. අන්න ඒ නිසා සහ ඒ තමන්ට ලැබෙන චරිත නිසියාකාරව කරගන්න බැරි නිසා මිනිසුන්ට දැන් ටෙලිවිෂන් එකේ නළු නිලියෝ කියන එකත් එහෙම ගාණක් නැහැ. හැබැයි අදටත් මං ගැන මේ ඔටඩා කියනොට මේ අදටත් අපි පාරය බැහල යදි කොයර දැක්කහම ඇයි දැන් ඕගුලු ඇත් කරන්න ඇත්ති දැන්ඉන්න කවුද ම ඇයි මේ බලන්න කෝගුල්ලො අර එහෙම ප්‍රතිචාරයක් අපිට අදටත් තියෙනවා. ඉතින් මං හිතනවා දැත්තරම දැන් මම දූදරුව එක අතිශය ජනප්‍රිය වුණාට ඇතරම එක රෑකින් ජනප්‍රිය වුණ තම නමුත් ඒකසයකින් ජනප්‍රිය වෙන්න වෙන පසුබීමක් මට තිබුණා. නමුත් දැන් ඉන්න ගොඩක් අයට එහෙම එකසර එක රැන් ජනප්‍රිය වෙනවා කියන දැන් අදරෑ ටෙලිවිෂන් එක ගියාම හිටු දෙනකොට නළුවනේ ඒ තරම් පිරිසක් එකසර බලන්න සර චිත්‍රපටියක් බලන්නේ පොඩි බොහොම සුළු පිරිසක්නේ. එතකොට චිත්‍රපටි හෝලු ලංකාව පුරාම ඒ කාලෙදි තිබුණේ නැහැ. ඉතින් නමුත් දැන් එහෙම නෙමෙයි. දැන් හැම ගෙදරකම ටීවී තියෙනවා. දවසින් පුදුමාකාර ජන. නමුත් ඒ ජනප්‍රිය වෙන්න ඒ ජනප්‍රිය තැනට එන්න වෙන පසුබිමක් නැහැ නේ ඒගොල්ලන්ට. මෙතන ඔය කතන්දර තියෙනවා. ඒ කියන්නේ Tamanට ලැබෙන චරිතය නිසා. හැබැයි ඒක තාම හොඳට කරන අයත් ඉන්නව නැතුව නෙමෙයි. නැතුව නෙමෙයි. ඒ වගේම මේ ක්ෂේත්‍රයට යමක් කරන්න ඕනේ අපිත් මේකෙන් වැජ් වෙන්න ඕනේ කියලා හිතන අයත් ඉන්නවා. එහෙම කරන අයත් ඉන්නවා. ඒ නමුත් ඊට අමතරව වැඩිපුර ඉන්නේ අර වගේ උදවිය. ඇවිල්ලා ජනප්‍රිය වෙලා දවසින් දෙකෙන් ජනප්‍රිය වෙලා තමන්ගේ මොන ව්‍යාපාර කටයුත්තක් එහෙම දේශපාලනයක් යන්නේ යාර එහෙම ජනප්‍රිය වෙලා එහෙම පැත්තකට යනවා මේකට කිසි දෙයක් එහෙම කරන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඔන්න ඔය නිසා තමයි මේ අදටත් මම දැක්කම කතා කරන්නේ සම්පත් කියලා. මගේ නමින් බොහොම කලාතුරකින් තමයි කෙනෙක් කතා කරන්නේ. බොහොම සම්පත් කියලා තමයි කතා කරන්නේ. ඉතින් නිල්මිනිට දීප්ති කියලා තමයි කතා කරන්නේ. ඉතින් ඒ වගේ චරිත ගණනාවක් තියෙනවා. දැන් ඔබ ශ්‍රීයන්ත මෙන්ඩිස්ට පට් ගල් ඒ කතන්දරේ තාම යනවනේ ඒක. මොකද මේ ඒ රංගපාපුවේ චරිතෙත් එක්ක ඉතින් අර ඒ වගේ එහෙම දේවල් තියෙනවා. නැතුව නෙමෙයි. නමුත් ඒ අතර අර එහෙම දේවලුත් සිද්ධ වෙනවා. ඉතින් ඒක ඉතින් අපිම විසින් ඇති කරගන්න සහ නැති කරගන්න දෙයක් ඉතින් මම දකින්නේ. ඔබ මෑත කාලේ නිර්මාණ යම් ප්‍රමාණයකට හෝ සම්බන්ධ වෙනවනේ. මම හිතන්නේ මෑත මේ දැන් මේනකොට තිරගත වෙන නිර්මාණයකුත් තියෙනවනේ. නිර්මාණ දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. එතකොට එදා මම මේ දූදරුවෙකින්ම ගන්නම්කෝ දූදරුවෝ තිබිච්ච අත්දැකීම සහ ඒ පසුතලයේ වැඩ කරපු ශිල්පීන් සහ රංගන ශිල්පී මේ හැමෝමයි අද ඔබ ඒ රඟපාන සෙට් එකේ ඉන්න අයයි අතර මොනවගේ බරපතල වෙනසක්ද තියෙන්නේ? ලොකු වෙනසක් තියෙනවා. දැවැන්ත වෙනසක් තියෙනවා. ඒකට දැන් අතරම අපි දැන් ඒ කාලේ අපි රඟපාද්දී අපි කරන කාර්යය ඉවර වුණාට පස්සේ අපි පැත්තකට වෙලා ඉන්නේ නැහැ. අපේ අනික් ප්‍රවීණ රංගන ශිල්පීන් ඒගොල්ලෝ රංගපාන විදිය කොහොමද පිටපත කියවල කොහොමද ඒ චරිතය ඒගොල්ලෝ මේව කරගෙන ඒක වැඩේ කරන්නේ කියන එක අපි බොහොම ආසාවෙන් බලන් ඉන්නවා. දැන් අය එහෙම නෙමෙයි. ඒගොල්ලන්ගේ දේ ඉවර වෙච්ච ගමන් ඒගොල්ලෝ පැත්තකට ගියා ෆෝන් එක ගත්තා ෆෝන් එකත් එක්ක ඉන්නවා. මෙතන වෙන්නේ මොකද්ද දන්නේ නැහැ. සමහරලාට දැන් අතරම දැන් අපි දැන් ෂොට් එකක් ගන්නකොට දැන් මගේ ක්ලෝස් අප් එකක් ගන්නකොට කැමරා එක එහා පැත්තෙන් රංගන ශිල්පියා හෝ ශිල්පිනිය ඉන්නවා අපිට සපෝට් එකට. නමුත් දැන් කාලේ එහෙම ඉන්නෙත් නැහැ. එහෙම ඉන්නෙත් නැහැ. දැන් අපිට අදටත් ඔය ප්‍රවීණ ශිල්පී මම දැකලා තියෙනවා. සේරසිංහ ඇන්ටි පවා. අයිරාගනේ සේරසිංහ මහත්මිය පවා කැමරා එක ළඟ ඇවිල්ලා අපේ ෂොට් එකක් ගන්නකොට එයා කැමරා එක ළඟ හිටගෙන ඉන්නවා. අපි එයා දිහා බලන් තමයි දෙපස කියන්නේ. එතකොට එයාගේ දෙපස් ටික බොහොම අපූර්වට අර එයා රංගපන්නලා කියු විදිහටම හරි අපූර්වටම ඒක ඩිලිවර් කරනවා. එහෙමයි. අදටත් එහෙමයි අය. නමුත් දැන් ඉන්න ශිල්පීන් කොට දෙනෙක් අලුත් අය එහෙම නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ හැම එකක්. පැත්තකට වෙලා ඉතින් අපි සමහරවිට අපි කතා කරලා ගෙන්න ගන්න ඕනේ. අපි එඩිට කියනවා එන්න කියන්නකො අරයට. එන්න කියන්නකො කැමරා එක ළඟ. අපි ඉන්නවා හැබැයි. ඒගොල්ලෝ කරද්දී අපි ඉන්නවා. අපි ෂොට් එක ගන්නේ ඒගොල්ලෝ ඉන්නේ නැහැ. අර එහෙම තත්වයකට පුදුම වෙනසක් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ ෆෝන් එකත් එක්ක. සමහරවිට මේ ෂොට් එක කට් කියපු ගමන් කෙලිම ෆෝන් එක අතට ගත්තා. හැබැයි අපිට ටෙල් නාට්‍යයක් පටන් ගන්නකොට අපිට දෙනවනේ ඇග්‍රිමන්ට් එකක් සමහර ඒවල ඇග්‍රිමන්ට් එකේ තියලා දෙනවා ෆෝන් එක පාවිච්චි කරන්න බෑ කියලා. ඒක නැත්නම් කෝල් ෂීට් එකේ කියලා දෙනවා ෆෝන් එක සයිලන්ට් දාගන්න ෆෝන් එක ගේන්න එපා එහෙම. නමුත් ඒක දවසයි දෙකයි.
ඊට පස්සේ අපෝ අර වගේ කොටේ එක මැද්දේ ෆෝන් එක සද්ද හෙනවා ආපෝ ගණ්ඩ වෙනවා එක කෑ ගහනවා එහෙම දේවල් තියෙනවා මුත් අර එහෙම මේ වැඩක් කරනට මේක බලගන්නට බලන්ගේ ලපිට ඉගෙන ගන්න දෙල එහෙමන පහුගේ කාලේ සමහර චිත්‍රපටිවලට එල්න්නටම වැඩ කරද්දි මම සමහරුව ගෙනල මොන්ට්‍රලක වාඩි කරල තියෙනවා මේක එල්ල බලන් හිටපන් බල්ල ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා කියලා පොඩි වෙලාවයි ඩිරෙක්ට මට කතාවෙලා වැඩක් නෑ මචන් බල වැඩේ කරන තාම වැඩක් නෑ උන්ටකිවට මෙහෙම අර පොඩි වෙලාව කොතරින්ම යනවා මන්දන්නේ මොකක්ද කියන ඉදි ඔයගේ දැවන්ත හානියක් මේ වෙනකට සිද්ධ වෙලා තියෙනවා අපි අමු ගීතයකට මිනිසා අමරසිරි පිරිස් මහත්මයාගේ මේ ගීතය පරාක්‍රම විරල මහත්මයාගේ සිරිමැදුර කියන චිත්‍රපටියට ලූෂන් බුලත් සිංහලයන් තමයි ගීත රචනා කරන්නේ ලූෂණ අයත් වේදිකාව ටෙලිනාට්‍ය වේදිකාව සිනමාව ටෙලිනාට්‍ය කියන ඒ ත්‍රිත්වයම ජයගත්ත දක්ෂ නළුවෙක් ඉතින් අර ලිස්ට් එකේ මේ ගීතයත් මම කැමති අහන්න මේ මමද අද දවසේ මේ කතාබහ ඇතුළේ අපිට ඒ පරණ රහ අත්දැකීම් රහ මතක ඒ දේවල් එක්ක අපේ ජීවිතයට යම්කිසි වටිනාකමක් එකතු කරගන්නට පුළුවන් වුණා නම් අද අපේ චරිතය ඒ ප්‍රවීණ රංගදරයා උදේනි අල්විස්ගේ චරිතයෙන් ඔබට යම් දෙයක් ගන්න පුළුවන් වුණා නම් එයයි අපේ එකම පරමාර්ථය බවට පත් වෙන්නේ. ඔබ ලස්සන කතාවක් කව විරාමයේදී. ඒ තමයි දැන් ලංකාවේ පළමු ඒ කියන්නේ ටෙලිවිෂන් ආරම්භයේදීම දිමුතුමුතු ලාහිරු දහසක් ටෙලිනාට්‍ය පිළිබඳව. එතනදී ඒකත් එක්ක චරිතයක් ඇදුණා. ජනප්‍රියත්වයේ කියන කාරණේ කෙනෙකු ආභරණයක් විදිහටත් පාවිච්චි කරනවා. තව කෙනෙක් හරි අගයක් තියෙන වටිනාකමක් තියෙන වැලියු එකක් විදිහටත් පාවිච්චි වෙනවා. ඒකත් එක්කම මේ ජනප්‍රියත්වය කියන එක ඔබට මේ දැනිච්ච ආකාරයට මේ ඔබ විඳිච්ච ආකාරයට කොහොමද ඔබට මේක කියව ගන්න පුළුවන්? මෙහෙමයි. ජනප්‍රියත්වය කියන එක මම විශ්වාස කරන්නේ මේක මේ හරි පුස් දෙයක් විදියට. මොකද ජනප්‍රියත්වය කියන එක බොහොම කාලයයි තියෙන්නේ. සමහර ඒවා දීර්ඝකාලීනව තියෙනවා. නමුත් දීර්ඝකාලීනව තිබ්බට අර පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ වගේ නෙමෙයි කාලයක් යද්දී ඒක මේ අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. දැන් ඒක මම මෙහෙම කියන්නේ ඒක මගේ අත්දැකීමක. දැන් එදා බොහොම මේ අතිශය ජනප්‍රිය වෙච්ච පුද්ගලෙක් මම දූදරු ටෙලිනාට්‍ය සම්පත් හැටියට. ඒතර ඒ දවස්වල මම යාළුවන්ටත් කියන්නේ මචං මගේ කඩක් දැක්කත් මිනිස්සු අඳුරනවා කියන එක. කියන්නේ ඒ තරම් ජනප්‍රියයි කියන එකට මම යාළුවත් එක්ක මම කතා කරන්නේකට මේ නමුත් දැන් අදටත් මට කතා කරන්නේ මිනිස්සු ප්‍රේක්ෂකයෝ දැක්කම සම්පත් කියලා. ඉතින් ඊට පස්සේ කරපු චරිත තියෙනවා. නමුත් ඒ වලින් නෙමෙයි සම්පත් කියලා තමයි කතා කරන්නේ. ඉතින් ඒක මම අර ජනප්‍රියත්වයේ මෙහෙම කාලයක් යද්දී පොඩක් අඩු වෙනවා කියන එක. මම විශ්වාස කරන විදිහට දැන් අපි දැන් එහෙම බැලුවත් මම ඔරලෝසුවක් දාගෙන ඉන්නවා, මාලයක් දාගෙන ඉන්නවා, අතේ මුඩු තියෙනවා. ඉතින් මෙහෙම දාගෙන හරි ලස්සනයි. මේක ගැලෙව්වට පස්සේ මේකෙන් මතුවෙච්ච ලස්සන නෑනේ. මගේ සාමාන්‍ය ලස්සනක් තියෙනවා නම් ඒක විතරයි. නමුත් මේ බාහිර දේවල් යොදාගෙන මතුවෙච්ච ලස්සන නැති වෙනවා ඒවා ගැලෙව්වහම. ඉතින් මම විශ්වාස කරනවා ජනප්‍රියත්වය කියන්නේත් අන්න එහෙම දෙයක්. ඉතින් ඒ නිසා බොහොම පොළේ පය ගහලා ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ජනප්‍රියත්වය තිබිච්ච දෙක ඒක එහෙම තියෙනවා. නමුත් පොළේ පය ගහලා ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕනේ. ඒක තමයි විශ්වාස කරන්නේ. මේ ගත වෙච්ච කාලය ඇතුළත දැන් ජීවිතේ බොහෝ අත්දැකීම් ප්‍රමාණයක් ලැබුණානේ. මම හිතන්නේ පැත්තකින් රංගන ශිල්පියෙක් විදිහට තවත් පැත්තකින් ඔබ ඡායාරූප ශිල්පියෙක් විවාහ මංගලෝත්සවම බර ගානක් ඡායාරූපගත කරලා තිනවා. ඒ අත්දැකීම් වලටත් යන්න මම හිතනවා කාලේ තිබුණොත් මම එතෙන්ට එනවා. මට දැනගන්න ඕනේ ජීවිතේ ගොඩක්ම සතුටු වෙච්ච දවස මේ කාලය ඇතුළත. ගොඩක්ම සතුරු වෙච්ච දවස් මම සම්මාන ලැබපු දවස් මම සතුටුයි. ඒ වගේම ඔය දූදරු ටෙලිනාට්‍ය විකාශන වෙච්ච පළවෙනි දවස.
ඒ වගේ දවස් තමයි. ඒ වගේ දවස් සම්මාන ලැබිච්ච ඒවා වේදිකා නාට්‍යවලට එතකොට ඒ වගේම ඡායාරූපවලට එහෙම ඒම දේවල් තමයි ගොඩක් සන්තෝෂයෙන් බුලංගම තිබුණේ. එතරම් අනිත් පැත්ත ගමුකෝ ජීවිතේ ගොඩක්ම සංවේදී වෙච්ච දවස සහ ජීවිතය ගැන හරි යම් වෙන යම් හෝ දෙයක් ගැන වඩාත්ම දැනිච්ච හෝ සංවේදී වෙච්ච දවස. එහෙම දවස් නම් කීපයක්ම තියෙනවා. එහෙම දවස් තියෙනවා ජීවිතේ. ඉතින් මේ ඒ දවස් සමහරලාට අපි නැවත නැවත ආවර්ජනය කරන්න ගියාමත් අපි සමහරලාවට එහෙම කැමති නැති අවස්ථාවක් තියෙනවා. ඒ කෙසේ වෙතත් මම ඔතනින් තව තැනකට එන්නම්. දැන් ඔබ ඡායාරූප ශිල්පියෙක්. දැන් මං හිතන්නේ ඔබට මතකද දන්නෙත් නෑ ඔබ කොතරම් මංගල අවස්ථා අපි ගමුකෝ. කොතරම් විතර ආවරණය කරලා තියෙනවද? අනේ එහෙමනම් මතකයක් තියාගෙන නැහැ. හරි. හැබැයි මං හිතනවා දැනට අවුරුදු මර ගානක්නේ දැන් කියන්නේ පාසල් කාලේ ඉඳලම වැඩි තියෙනවා. ඡායාරූප ශිල්පියෙක් හිටියනේ. එතකොට මම ප්‍රදර්ශනයකට ඉසිසලාම පින්තුරයක් දන්නේ 1985 තමයි මම ඉසිසලාම ඡායාරූප තරංගයකට පින්තුරයක් ඉදිරිපත් කරන්නේ. ඉතින් එතකොටත් ඒතර ඡායාරූප තරංගයකට පින්තුරයක් ඉදිරිපත් කරනවා කියන්නේම ඊට කලින් ඡායාරූප අරගෙන තියෙන්න ඕනේනේ. ඉතින් එතකොට මේ ඒ කාලේ ඉඳලම මේ වෙනකම්ම විවාහ මංගල උත්සව කරනවා. දැන් තමයි පොඩක් අඩු වෙලා තියෙන්නේ. මම හිතනවා විවාහ මංගල උත්සව 1000කට වැඩි මම රූපගත කරලා ඇති කියලා. 1000කට වැඩිය රූගත කරපු ඔය අවස්ථාවලදී වෙච්ච හොඳම බැද්දී මොකක්ද? එකක් මට හොඳට මතකයි. දැන් මංගල ජෝඩුව ඒ සීලුම කටයුතු කියන්නේ විවාහ මංගල උත්සවයේ සීලුම කටයුතු ඉවර වෙලා ඒගොල්ලෝ ශාලාවෙන් පිට වෙලා යනවා. ඒ යන වෙලාවේ දැන් කපල් එක එනකොට හරිම ලස්සනට ඒක අපි සමහරවිට එහෙම ප්ලෑන් කරනවා. අපි යාළුවන්ට කියනවා දැන් මේගොල්ලෝ යනකොට දෙපැත්තේ ඉඳලා කොමල් හරි එහෙම නැත්නම් මේ ඔය දැන් පෝරුවේ තියෙනවනේ මොනවාද පෝරුවේ තියෙන දේවල් එක්ක කඩලා රේවා එහෙම අරගෙන බෝල් මල් එහෙම අරගෙන අරේව හූරලා එහෙම මේව කරන්න කියලා. ඉතින් අපි පොඩ්ඩක් ඒක ලස්සනට ප්ලෑන් කරනවා. අපි කියනවා ඒගොල්ලන්ට. ඒකට පින්තූරට හරි ලස්සන නිසා. ඉතින් දවසක් ඔන්න ඔය වගේ ඕක විදිහට මම ලෑස්ති කළා. දැන් කපල් එක කොහොම එනවා අර කට්ටිය අර ලස්සනට අර මේවා විසි කරනවා. ඉතින් ඒකේ පින්තූර අරගෙන එහෙම පස්සෙන් පස්සට එන්නේ මම දැන්. මම පස්සෙන් පස්සට එන්නේ. එකපාරට කකුලේ මොකද්ද වැදුනා. වැදිලා මාව අනිත් පැත්තට සම්පූර්ණයෙන් බිමට වැටුණා. මමත් බලාපොරොත්තු නැතිවෙච්ච වෙලාවක. හැබැයි කැමරා එක මේව කරන්නේ කැමරා එක මම අල්ලගත්තා. මේ පිටේම හොඳටම වැදුනා. එතකොට පොඩි ළමයි කෑ ගහනවා ඇහුණා. පස්සේ හැමෝම මාව නැගිටවන්න මම කිව්වා මාව නැගිටවන්න එපා කියලා මම ඉස්සෙල්ලා කැමරා එක දුන්නා අතට. එතකොට තමයි එදා මගේ මාත්‍රික සපෝට් එකට මට කෙනෙක් හිටියා සහායකයෙක් හිටියා ගෝලයෙක් හිටියා. නමුත් එයාත් දැක්කේ නෑ මේ සිද්ධිය. පස්සේ එයාට මම ටක් ගාලා කැමරා එක දුන්නා මාව මම කොහොම නැගිටවන්න එපා කියලා මම කැමරා එක දුන්නා එයාගේ අතට. කැමරා එක අරගෙන ඊට පස්සේ මමම නැගිට්ටා. නැගිටලා මමත් කල්පනා කරනවා මොකද උනේ. එතකොට තමයි මට තේරුනේ මොකක්ද උනේ කියන එක. අර පොල්මල් විසි කරනකොට ඒවා හැමතැනම විසිරෙනවානේ. දැන් මම පස්සෙන් පස්සට එනවා. පොඩි එකෙක් දන ගාගෙන ගිහලා ඒවා ඔක්කොම එකතු කරනවා මේවත් ඒක මේව කරන්න. ඒ කියන්නේ එයා එකතු කරන්නේ ඒකට. නමුත් එයා දැක්කේ නෑ මම පස්සෙන් පස්සට එනවා. මම දැක්කේ නෑ එයා ඉන්නවා. ඉතින් අර වැදිලා වැටුණා. ඒක තමයි ජීවිතේ මේ හොඳම දේ උනේ. ඒක තමයි හොඳම දේ උනේ. මමත් මම බය වුණා. හැබැයි බය වුණා ඒ වගේම මටත් කරදරයක් නෑ දරුවත් කරදරයක් නෑ. එදා ඉඳලා මම මේ සාමාන්‍යයෙන් වෙඩිනයක් කරන්න ගියාම පොඩි කට්ටිය දැක්කම මම එයාගේ දෙමව්පියන්ට කියනවා මේ දැන් මොකද ඔක්කොමලා බෝරුව කිට්ටුවට එනවනේ. බෝරු සෙරමකට බෝරුව කිට්ටුවට එනවා. මම ඒ අයට කියනවා අනේ පොඩ්ඩක් පරිස්සම් කරගන්න. මොකද ළමයින් අපිට පෑගෙන වෙලාවල් තියෙනවා. ආයි එක දවසක් ඒ වගේම මොකද මම අර බැටරි එකක් මේ ෆ්ලෑෂ් ගන් එකේ බැටරි එක මෙහෙම කරේල් එකකින් ඉන්නේ. ඉතින් සමහරලාට දැන් මොනවාද බෝරුවේ චාරිත්‍ර සිද්ධ වෙනකොට ඒ චාරිත්‍රවලට ඉඩ දීලා අපි පින්තූර ගන්නවා මිසක් අපිට ඕන විදිහට ඒක කරන්න බෑනේ. සමහර වෙලාවට අර වගේ දැන් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ එහෙම බහැලා එනකොට අපිට ඕන විදිහට ඒක සංවිධානය කරන්න පුළුවන්. නමුත් පූර්ව චාරිත්‍ර අපිට සංවිධානය කරන්න බෑනේ. ඒ යන විදිහ රූපගත කරන්නයි ඕනේ. ඒතකොට ඒ රූපගත කිරීම හරි ලස්සනට කරන්නත් ඕනේ. දැන් මඩමාලගේ මූණ පේන තු ෂොට් එකක් කරගෙන වැඩක් නැහැ නේ. ඒතකොට අපි උත්සාහ කරනවා එහාට මෙහාට වෙලා ඒක කරන්න. ඉතින් ඒ වෙලාවේ ඒ එක සැරයක් ඒ වගේ මේ මගේ බැටරි වැදුනා ළමයිගේ ඔළුවේ. ඒක තාම දරුණු විදිහට වැදුනා සහ හරි සද්දේ මේ වුණා.
ඉති අරහෙම දේවල් සිද්ධ වෙන ඉතින් අපි උත්සාහ කරන ද අපිට ගොඩක් දෙවල් සමහට බලන්න බෑමකොද වෙලාවත් එක්කන ෆයිට් කරන්න අපිට ගොඩක් දෙවල් බලන්න මොකද මුද්ද ගන්න මුද්ද දාන ෂොට් එක මිස් වුණොත් ආයිතින් සොරිම තමයි අපිට ආයි දාලා කියලා කියන්න බෑ එහෙම දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒ දේ ඒ විදිහදී අපිත් පරිස්සම් වෙනවා. ඒ වගේ සමහරට ඉතින් එහෙම නොදැනී අත්වැරදීම් සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙච්ච වෙලාවල් අනන්ත අප්‍රමාණයි. අරක තමයි ඉතින් මට හොඳම තියෙන්නේ. බොහොම කෙටියෙන් දැනගන්න තවත් අපි ගීතයක් තෝරගමු. සිරවී තිබුණා කියන ගීතය නිරෝෂා විරාජිනී ගායනා. නිරෝෂා විරාජිනී මේ ගීතය ගායනා කරන්නේ මේක ලියලා තින්නේ අපිට ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් රංගදරයෙක් සනත් ගුණතිලක මහත්මයා. එතුමාගේ සිනහ අතරින් කියන චිත්‍රපටය තමයි මේ ගීතය. ඉතාම ජනප්‍රිය ගීතයක්. හැබැයි චිත්‍රපටයේ කාලේ හොඳ ජනප්‍රිය වුණා ඒ ගීතය. නමුත් මේ ගීතය වැඩි ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා එකපාරට මේක නම කියපු ගමන් සමහර උඟක් අයට වැටහෙන එකක් නැහැ. සින්දුව ඇහුවොතින් තේරෙයි. චිත්‍රපටයේ බලපු අයට තේරෙයි මේ සින්දුවයි චිත්‍රපටයේ කොයිතරම් එකට ගැලපෙනවද කියන එක. ඊටාම මිහිරි ගීතයක්. අද දවසේ අපේ මේ මමද කතාබහ ජනප්‍රිය ඡායාරූප ශිල්පී වගේම ප්‍රවීණ රංගන ශිල්පී උදේනි අල්විස් අපේ ආදරණීය කලාකරුවාණන් සමගින් අපි මේ වැඩසටහන ගෙන එන්නේ. දැන් ඔබේ මේ ජීවිත කාලය මේ විදිහට ගත වෙලා ගිහිල්ලා අද යම් කිසි තැනක ඔබ යම් ජීවිතේ පරිණත තැනකට ඇවිල්ලා තිනවා කියලා මට හිතෙනවා. මේ ඔබ මේ ඔබේ ඔය රැවුල් ආකෘතිය පොඩි ස්ටයිල් එකක්ද මොකක්ද? මමගේ ගොඩක් රූපවාහිනී වැඩසටහනවලදී මේ ප්‍රශ්නේ මහලා තියෙනවා. ඇත්තටම මේ මම දැන් ඔය රංගපෑම් පටන් ගත්ත කාලේ ඉඳලම මට ඕනේ විදිහට ජීවත් වෙන්න හම්බෙලා තියෙන බොහොම සුළු කාලයයි. මොකද මම ඒ චරිත වෙනුවෙන් එහෙම කැපවීම කරනවා. කාලයකට කොණ්ඩේ වවාගෙන කාලෙට තට්ටි ගාලා ඉන්නවා. දැන් මේකත් මේ හැඩයත් මේ දවස්වල විකාශනය වෙන රූගත වෙන ටෙලි නාට්‍යයක් වෙනින් තමයි මේ හැඩේ හදාගෙන තියෙන්නේ. ඉතින් දැන් මේක ඉවරෙච්ච ගමන් මේක වෙනස් කරනවා. දැන් පහුගිය කාලෙත් මේ වගේ මීට වඩා වෙනස් කෙනෙකු තට්ටි ගාලා රැවුල විතරක් වවලා එහෙම රැවුල බාගෙට වවලා තට්ටි ගාලා ඒ වගේ නොඑක් වෙනස්කම් පහුගිය කාලේ තිබුණා. ඒතර ඒ කාලේ තුලත් දැන් ඒක මගේ කාර්යභාරය වුණාට පස්සේ මම ඒවා වෙනස් කරාම ආපහු කට්ටිය ඉල්ලන්නේ ඒ විදිහමයි. දැන් මේ එහෙම ප්‍රවණතාවයක් දාලා පහුගිය ටිකේ ඒ වගේ මම අර මම ෆොටෝ ෂූට් එකක් කරලා ඉවරලා රැවුල කොණ්ඩේ කැපුවාට පස්සේ මාව චිත්‍රපටයකට තෝරගෙන පස්සේ මට කිව්වා ස්ක්‍රීන් ටෙස්ට් එකට එන්න කියලා. ඉතින් මම කිව්වා ඉතින් ස්ක්‍රීන් ටෙස්ට් එකක් අපි එන්න ඕනේ නැහැ නේ. අපිව දන්නවනේ. එහෙම ඉතින් ඇයි මම ස්ක්‍රීන් ටෙස්ට් නෑ කමන්න එන්නකෝ කිව්වා. ඉතින් මම ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියා. ගිහිල්ලා මාව දැක්ක මං අධ්‍යක්ෂකවරයා කිව්වේ අයියෝ අපි බලාපොරොත්තු වෙන කොණ්ඩේ රැවුලයි එක්ක. ඔයා මේ ඔක්කොම මේවා කපලානේ මේව කියලා. මම කිව්වා ඉතින් මගේ වැඩේ ඉවර වුණා. ඉතින් මම කපලා දැම්මා. මේ දැන් ඉන්නේ මං ආස විදිහට. මං කැමති විදිහට. ඊට පස්සේ කොහොනේ මම මේ කොණ්ඩේ රැවුල හින්දා තෝරගත්තා. මං කිව්වා මාව ගන්නවම නම් මං ආපහු වවන්නම් කියලා. පස්සේ කොහොනේ ගන්නවා කියලා මං කිව්වා ඔහොම ගොඩක් අය මට එහෙම බොරු කියලා තියෙනවා. අවුත් ඉතින් මේ ඇත්තටම ඒක මං කිව්වේ දැන් අද මං පොඩ්ඩක් මේ නිකන් හිතට දුකක් ඇතිවෙනවා මේ ඒ පුදුලට මං ඇයි එහෙම කිව්වේ කියන එක. උදේට මට වෙලා තියෙන දේ මම කිව්වා. පස්සේ කොහොනේ නෑ මේ චරිතය ඔයා තමයි කරන්නේ. කොණ්ඩේ රැවුල වවන්න කියලා. ඉතින් කොණ්ඩේ රැවුල බැව්වා. ඒ චිත්‍රපටයේ චරිත කරා. කරාට පස්සේ ආපහු කැපුවා. කැපුවට පස්සේ ඉතින් ආයි ඒ වගේ තමයි දැන් මේ දවස්වල මේ විකාශනය වෙන සහ මේ රූපගත කිරීම කරන්න තියෙන ටෙලි නාට්‍යයේත් මම තෝරගෙන ගියා මේ මොනවාද මේකප් ටෙස්ට් එකට. ඒ ගියාම ඒගොල්ලෝ දැක්කම අයියෝ අර කොණ්ඩේ රැවුල කියලා. මම කිව්වා ඉතින් නෑ වැඩි ඉවරයි. ඉතින් මම මාර් මාකට් එකක් තියෙනවා. ඔව් ඊට පස්සේ මට කිව්වා නෑ මෙහෙමයි ඉතින් නමුත් ඒගොල්ලෝ ගොඩාක් උත්සාහ කරා මට විග් එකක් දාලා රැවුලක් දාලා කරන්න. හරි ගියේ නෑ. ඊට පස්සේ ඉතින් ආපහු කොණ්ඩේ රැවුල් වැවෙනකන් ඉඳලා තමයි රූපගත කිරීම පටන් ගත්තේ. ඉතින් දැන් මම ඒක කපන්නෙම නැතුව ඉන්නවා දැන්. දැන් පහුගිය කාලේ මේ කොවිඩ් වසංගතයේ නිසා රූපගත කිරීම නතර වුණා. නමුත් මම ඒකටත් මම කැපුවේ නෑ. කොණ්ඩේ රැවුල කැපුවේ නෑ. මොකද රූපගත කිරීම ඉවර නැති නිසා. ඉතින් දැන් මේක ඉවරච්ච ගමන් වෙනස් කරනවා. ඊට පස්සේ ඉතින් ආයි දන්නේ නැහැ. සහෝදරවරු 4 දෙනා සහ සහෝදරිය මේ වෙනකොට විවාහ වෙලා දරුවොත් එක්ක බොහොම තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා. අයියා තනිකඩව තමයි ජීවිතය ගත කරන්නේ. එතකොට දැන් ඔබ මේ ගත කරන ජීවිතය සහ ඉදිරි කාලය ගැන ඔබේ මොකක්ද තියෙන අදහස සහ දැක්ම? මෙහෙමයි මම බොහොම සන්තෝෂෙන් ජීවත් වෙනවා. හරිම නිදහස්.
මට ඕනේ දේවල් මම කරනවා මට ඕනේ තැන්වල මම යනවා හැබැයි ඒකත් පොඩි මම මටම වාරණයක් දාගෙන කරන්නේ මොකද මට ඕනේ දේවල් කරනවා කම නොඑක් දේවල් හිතෙන්න පුළුවන් නේද මේක අහන් ඉන්න කෙනෙකුට නොඑක් දේවල් හිතෙන්න පුළුවන් මට ඕනේ දෙයක් මම කරනවා කිව්වහම නමුත් මම විසින් මට මම වාරණයක් දාගෙන ඉතින් මම මේ දේවල් මම කරන බොහොම සන්තෝෂයෙන් ජීවත් වෙනවා ඒ වගේම සහෝදර සහෝදරියන්ගේ සහයෝගය ලැබෙනවා ඉතින් ඒ දරුමල්ලොත් එකත් බොහොම සතුටින් ජීවත් වෙනවා එමේ ඉස්සරහ ගැන එම බයකුත් නැහැ තව කෙනෙකුට කරදර නැතුව හොඳින් ජීවත් වෙන්න තමයි උත්සාහ කරන්නේ කෙනෙකුට හිතෙන්නද වයෝවෘද්ධ වුණාට පස්සේ තව කෙනෙකුගේ පිහිට ආරක්ෂාව ඕනේ වගේ තැනක වගේ අදහසක් මොකක්ද ඒක ගැන ඇත්තටම මම දැන් එහෙම ඉතින් එහෙම වයසට ගොඩාක් වයසට එකක් හිටියොත් ඉතින් සමහරට එහෙම උදව්වක් කුමනා වෙයි කියලා මම විශ්වාස කරනවා නමුත් ඉතින් ඒකත් එහෙම ලොකු බයකුත් එහෙම දෙයක් ලැබෙදilla එහෙම මේකුත් මගේ හිතේ නැහැ ඉතින් මම හිතනවා ඒවත් ඉතින් දැන් මේ වෙන විදිහට මේ දේවලුත් සිද්ධ වෙයි කියලා මම විශ්වාස කරනවා ඒ විශ්වාසය විතරක් තියෙනවා ගත වෙච්ච ජීවිතය ගැන තෘප්තිමත් ඔව් මොකද සතුටුයි දැන් කය ගැන හිතනකොට ඒ සමහර දේවල් වෙනස් වුණා හොඳයි කියලා හිතච්ච වාර අනන්ත ප්‍රමාණයි නමුත් බොහොම සතුටුයි අපසැරලා බලනකොට බොහොම සතුටුයි හැබැයි ඉතින් අර වැඩ කරන්න තියෙන කාලය තුල වැඩ කරාමදි කියන පොඩි හැඟීමක් තියෙනවා අද දවසේ අපේ මේ කතාබහේ අවසාන මොහොතට අපි ඇවිල්ලා තියෙන්නේ මේ අද දවසේ මේ ගත වෙච්ච මේ මොහොත මේ අවස්ථාව ගැන ඔබේ කියවීම මොන වගේද? ඇත්තටම හරි සතුටුයි මම අර ඉස්සෙල්ලත් විවේක පොඩි කාලය තුල මම කිව්වේ අද සම්පූර්ණ ඕපන් වුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ ඔය ඉන්ටර්වල් එකට ගියාම අහන්න නැති ප්‍රශ්න ගොඩක් අද ඇහුවා. ඒක ඒ වගේම මේ අපි ගැන විශේෂ දැන් මගේ පසුබිම ගැන ගොඩක් හොයලා තිබුණා. හොයලා තමයි කතා කරේ. මගෙන් අහලා කතා කරන්නේ නෙවෙයි. ඉතින් ඒ ගැන බොහොම සතුටුයි. අර කලින් කිව්වා වගේ ඉතින් අද ෆුල් ඕපන් වුණා කියලා තමයි කියන්නේ. ඉතින් අපි උත්සාහ කරේ උදේනි අල්විස් කියන ඔබේ ආදරණීය කලාකරුවා සම්පත් කියන ඒ චරිතය සහ එතනින් එහාට ඔහුගේ කියවීම මොනවදගේද කියන කාරණය ඔබට විශේෂයෙන්ම අපේ ශ්‍රාවක හිතවතුන්ට Facebook YouTube හරහා අපිව පරිශීලනය කරන අපේ පරිශීලකයන්ට ඔහු ගැන යම් දෙයක් කියන්නට ඔහුගෙන් ඔබේ ජීවිතයට යමක් ආදේශ කොට දෙන්නට මම හිතනවා ඒක සාර්ථක වන්නට ඇති ඔබේ විනිශ්චය ඔබට තීරණය කරන්නට පුළුවන් මේ අවසාන වශයෙන් මේ දැන් මේ දවස්වල ඉදිරි ව්‍යාපෘති මොනවද තියෙන්නේ වැඩ කටයුතු මේ දිනවල ස්වාධීන රූපවාහිනී සේවයේ ටෙලිනාට්‍ය දෙකක් විකාශනය වෙනවා එකක් නම් රූගත කළ සම්පූර්ණයෙන් ඉවරයි මායා මන්ත්‍රී කියන ටෙලිනාට්‍යය මීට අවුරුදු 10කට කලින් තමයි අපි ඒක ඉවර කරේ. නමුත් දැන් තමයි පළවෙනි වතාවට විකාශනය වෙන්නේ. ඊට අමතරව ස්වාධීන රූපවාහිනී සේවයේම බ්‍රෝ කියන නාට්‍ය අලුතෙන්ම පටන් ගත්ත නාට්‍යය. අද තමයි ඒකේ දෙවෙනි කොටස විකාශනය වෙන්නේ. ඒක ඒ ටෙලිනාට්‍යය යනවා. ඊට අමතරව මොකද මම වේදිකාවෙන් අපු පුදුලෙක් නිසා තාමත් වේදිකා නාට්‍යවල මම සම්බන්ධ වෙනවා. මේ පහුගියසල දෙවෙනි කොවිඩ් රැල්ලත් එක්ක වේදිකා නාට්‍ය බර ගණනාවක් නතර වුණා. පුහුණු වීම කරපුවා පවා ෆෙස්ටිවල්ස් පවා ගොඩක් නතර වුණා. ඉතින් දැන් ඉදිරියේදී මම රංගපාපු කෙටි නාට්‍යයක් මේ රෙඩ් ඇපල් තියේටර් කියලා අපේ සංවිධානයක් තියෙනවා අපේ රටේ සචිත්‍ර රාහුබද්ද තමයි ඒක මූලිකත්වය අරගෙන වැඩ කටයුතු කරන්නේ. එතුමා මේ ජාත්‍යන්තර නාට්‍යවලක් පවත්වන ඔන්ලයින් මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට ඔන්ලයින් ලෝකෙත් එහෙමද මම දන්නේ නැහැ. ලංකාවේ පළවෙනි වතාවට මම දන්න විදිහට මගේ කාලය තුල ඔන්ලයින් හරහා කෙටි නාට්‍යවල පවත්වන්නේ. මේකට රටවල් 64කින් කෙටි නාට්‍ය 218ක් ඉදිරිපත් කරලා තියෙනවා. මේකෙන් තේරලා තියෙන්නේ රටවල් 10ක කෙටි නාට්‍ය 16ක් විතරයි. ඒ 16න් නාට්‍ය දෙකක් තියෙනවා ලංකාවේ. කෙටි නාට්‍ය දෙකක්. ඒ දෙකෙන් එකක මම රංගපානවා තාප්පෙන් පනින්න කියන කෙටි නාට්‍ය. මේක දෙසැම්බර් මාසේ 1 වෙනිදා ඉඳලා උදේ 11:30ට සහ
රෑ 7:30ට තමයි ෆේස්බුක් කරහා මේ රෙඩ් ඇපල් කියන ඒගොල්ලන්ගේ ෆේස්බුක් එක ඔස්සේ ඔන්ලයින් නාට්‍ය බලන්න පුළුවන්. එතකොට මම ඉන්න නාට්‍ය තියෙන්නේ දෙසැම්බර් 5 වෙනිදා රෑ 7:00ට. මම හිතන්නේ මේ වැඩසටහන යනකොට සමහරට ඒක ඉවරලා තියෙයි. නමුත් කමක් නැහැ. ඒකට පස්සේ හරි දවසක ආපහු ඒක බලන්න පුළුවන් කමක් ලැබෙයි මම හිතන්නේ. ෆේස්බුක් එක හරහා බලන්න ලැබෙයි. වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් හෙට ඔබට මේ නාට්‍ය නරඹන්නට පුළුවන් කියන ආරාධනාව අපි ඔබට කරනවා. කීයටද හෙටත් පටන් ගන්නේ මම හිතන්නේ දවල් 11:00ටත් රෑ 7:00ටත්. එහෙමනම් දෙසැම්බර් 5 කියන දවසේදී අපේ උදේනි අල්විස් මහත්මයාගේ ඒ කෙටි නාට්‍ය Facebook කරහා ඔබට නරඹන්නට පුළුවන් කියන කාරණේ මතක් කරන ගමන්ම අපි යන අවසාන ගීතයට ධර්මසේන පතිරාජයන් රචනා කරපු ගීතය හෙමින් සැරේ පියා සලා. ආචාර්ය ධර්මසේන පතිරාජයන් ලියපු එකම ගීතය මේක. එතුමා වෙන ගීත ලියලා නැහැ. නමුත් මාර උත්සාහ කරේ රංගන ශිල්පීන් අපේ රටේ රංගන ශිල්පීනියන් දෙගොල්ලන්ගෙම ලියපු ගීත එකතු කරන්න තමයි උත්සාහ කරේ. එතකොට මට හොයාගන්න පුළුවන් වුණේ රංගන ශිල්පීන් 7 දෙනාවයි. තවත් ඇති මම හිතන්නේ මම ඒක හොයනවා. ඒ නිසා රංගන ශිල්පිනියෙකුත් ලියපු ගීතයක් තිබුණා. නමුත් ඒක චිත්‍රපට ගීතයක් නෙවෙයි නිසා මම ඒක තෝරගත්තේ නැහැ. එතකොට ඒ නිසා තමයි මේ අධ්‍යක්ෂකවරයා ලියපු ගීතය තෝරගත්තේ. මේක මේ ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාගේ හංස විලක් කියන චිත්‍රපටයේ තියෙන එකම ගීතය. ඒකත් මම කියන්නේ මේ ගීතයත් වෙනමම ඇහුවාම එකම ආස්වාදයකුත් චිත්‍රපටයත් එක්ක ගලපද්දී තවත් ආස්වාදයකුත් ලබන්න පුළුවන් ගීතයක්. ඒ නිසා තමයි මේ ගීතය තෝරගත්තේ. විටක ඡායාරූප ශිල්පියෙක්, විටක රංගන ශිල්පියෙක්, විටක කලින් මං මතක් කරේ නෑ පූරකවරයෙක් ඔබ. මේ හැම ක්ෂේත්‍රයක් ඔස්සේම ඔබට සමීප වෙච්ච ඔබේ ආදරණීය කලාකරුවා උදේනි අල්විස් සමගින් තමයි අද අපි මේ මමද කතාබහ පාට කරේ, හැඩ කරේ, ලස්සන කරේ. ලබන සතියේ අපි හමු වෙමු තවත් සොඳුරු චරිතයක් සමගින් කිසිදා කිසිවෙකුට නොකියූ මගේ කතාව මේ මමද එක්ක ජීවිතය දෙගාරින්න ආවාට අපේ ගෞරවනීය ස්තුතිය VFM ශ්‍රී ලාංකිකයන්ගේ රේඩියෝවේ. බොහොම ස්තුතියි මට ආරාධනා කරාට සහ මේ කාර්ය කරපු සීලුම දෙනාට ඔබත් ඇතුළුව. එහෙමනම් ගිහින් එන්නම් හැම දිනාටම ජය සතුට ප්‍රාර්ථනා කරනවා මම චරිත් ජයලත්.